ආයුබෝවන් ඔබ මේ එක්ව සිටින්නේ මේ කමුදකුණ ජාත්‍යන්තර පාසලේ බෞද්ධ සංගමය සහ මාධ්‍ය ඒකකය එක්ව ඉදිරිපත් කරන බුදු හිමි පාමුල වෛශාඛ මංගල්‍ය 2021 වසරේ වැඩසටහන් මාලාවේ සත් අන්වේෂණයක් සමගයි. රට තුළ පවතින තත්ත්වයේ හේතුවෙන් සුපුරුදු පරිදි ශීල සමාදානය සහ ධර්මදේශනය පාසල තුළදී සිදු කිරීමට නොහැකි වුවත් අපගේ මේ වෑයම වෙසක් මංගල්‍යයේ අර්ථය වෙසක් සිරිය නව තාක්ෂණය හරහා හෝ ඔබ වෙත සමීප කරවීමටයි. ඉතින් කාල වේලා නොගෙන අප යොමු වෙමු අද අපගේ දේශකයාණන් වෙත. අපගේ ඥානුකම්පාවෙන් අප ආරාධනය පිළිගෙන ධර්මදේශනයේ සිදු කරනු ලබන්නේ නුගේගොඩ උඩහමුල්ල පණ්‍යෝදයාරාම විහාරස්ථානය සහ ගාල්ල උණවටුන පීල්ලේගොඩ පුරාණ විහාරය යන උභය විහාරාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය නම කියන්නට අවසරයි පූජනීය මඩිහේ සුගතසිරි ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ විසින්. එසේනම් ධර්මදේශනාව සඳහා ස්වාමීන් වහන්සේ අප සමග සම්බන්ධ කිරීමට අප දැන් යොමු වෙමු අප පාසලේ බුද්ධ ධර්ම විෂය භාර ආචාර්ය ජයසුන්දර ගුරු පියාණන් වෙත. තෙරුවන් සරණයි. සියලු දෙනාටම උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා පළමු කොට අපි ආරාධනා කරනවා. අද අපිට ඊටාම සුවිශේෂී දිනයක්. මීගමුව දකුණ ජාත්‍යන්තර පාසල් ජාලයේ පිළියන්දල ශාඛාව වන අප විදුහල ප්‍රථම වතාවට මේ COVID-19 වසංගත තත්ත්වය හමුවේ පවා සියලු අභියෝග ජයගනිමින් විශේෂ වෙසක් වැඩසටහන් මාලාවක් ඔබ වෙත රැගෙනවා. බුදුහිමි පාමුල වෛශාඛ මංගල්‍ය 2021 ඒ වෙනුවෙන් සංවිධානය වෙන්නේ අප විදුහලේ බෞද්ධ සංගමය සහ මාධ්‍ය ඒකකම. හැමදාමත් අපේ පාසල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වගේම ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. කිසිම විවාදයක් නැහැ. මේ කාල සීමාව තුල අප ප්‍රදේශයේ විශිෂ්ට අධ්‍යාපනයක් දරුවන් වෙත රැගෙන ඒමට අප කැප වී ගරු විදුහල්පතිතුමා එවැගේම ආචාර්ය මණ්ඩලය කාර්ය මණ්ඩලය නිතරම කැප වුණා. ඒ තවදුරටත් ඉදිරියට ගෙන යමින් මේ අවස්ථාවේදී අපගේ පාසල් ජාලයේ ගරු අධ්‍යක්ෂක එවැගේම නිර්මාතෘ දේශපාලන දේශාභිමානී ජනරංජන පෝල් පෙරේරා මැතිතුමා එවැගේම අප පාසලේ ගරු විදුහල්පති දේශබන්දු විද්‍යා විශාරද අනුෂ්ක පෙරේරා මැතිතුමා එවැගේම අප පාසල් ජාලයේ ප්‍රාථමික අංශයේ අධ්‍යක්ෂිකා මේනුකා පෙරේරා මැතිණිය මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ගරු විදුහල්පතිවරුන්ගේ අධීක්ෂණය එවැගේම ආශිර්වාදය මැද විශේෂයෙන්ම අප පාසලේ ජ්‍යෙෂ්ඨාංශයේ උපවිදුහල්පතිනිය චිත්තා ප්‍රනාන්දු මැතිණියගේ මඟ පෙන්වීම අවවාද මැද අප බෞද්ධ සංගමය පාසලේ බෞද්ධ සංගමය එවැගේම මාධ්‍ය ඒකකය මෙම වැඩසටහන් මාලාව සංවිධානය කළේ. ඉතින් දරුවන්ට මේ අවස්ථාවේදී නිවෙස් වලට ඉඳ වෙලා කොටු වෙලා හුදේකලා වෙලා ගතින් සිටින් ඒ හුදේකලා බව කිසිසේත්ම නොදැනෙන්නට අප සියලු දෙනා එක්ව එකට සිටින බව මේ අවස්ථාවේ සපත කරමින් අප මේ වැඩ කටයුතු සියල්ල සංවිධානය කරමින් නවීන තාක්ෂණයක් අපි යොදාගෙන ඔබ වෙත මේ විදිහට රැගෙන ඉන්නේ. එහි එක් අංගයක් විදිහට තමයි අද දවසේ මේ අන්තර්ජාලය හරහා ඔබ වෙත අපි විශේෂ ධර්මානුශාසනාවක් රැගෙන ඉන්නට කටයුතු කළේ.
එම ධර්මානුශාසනාව සඳහා අපි විශේෂයෙන් ආරාධනා කරන්න තියදුනා. නුගේගොඩ උඩහමුල්ල පඤ්ඤෝදයාරාම විහාරස්ථානයේ එවැගේම ගාල්ල උණවටුන පීලගොඩ විහාරස්ථානයේ යන උදේ විහාරාධිපති එවැගේම කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අවසරයි මරිකේ සුගතසිරි අපගේ නායක ස්වාමීන් වහන්සේට අපේ ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම මෙම ධර්මානුශාසනාව කරන්න ඉතාමත් කොට විහාරස්ථානයේ යන උදේ විහාරාධිපති අනුශාසකයේම කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ස්වාමීන් අවසරයි මරිකේ සුගතසිරි අපගේ නායක ස්වාමීන් වහන්සේට අපේ ස්වාමීන් වහන්සේලා විශේෂයෙන්ම වහන්සේලා මෙම ධර්මානුශාසනාව කරන්න ඉතාමත් කොට දරුවන් විශාල ගණනකින් කොළඹ විශ්වවිද්‍යාලයේ සමානව දරුවන් කිසි හඳුනන හැටියට මනිකේ සුගතසිරි අපගේ නායක ස්වාමීන් වහන්සේ කැමති ඒක නිසා සාමාන්‍ය සුදුසුයි විශේෂයෙන්ම හොඳයි පින්වත්තුන් කවුරුත් සාදු කියලා නමස්කාරය කියන පන්සල් සමාදන් වෙනවා. සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ධම්ම සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි තියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි තියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡුපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡුපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි समन्ता चक्रवालेषु अत्रा गच्छन्ति
සුනන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ පානාති මති පාසේති මුසාවාදං ච වාසති ලෝකේ අදින්නං ආදියති පරදාරං ච ගච්ඡති සුරාමේරය පානං ච යෝ නරෝ අනුයුඤ්ජති ඉදේව මේසෝ පුරිසෝ මූලං khනති අත්තනෝති සදහවර වාසනාවන්ත පින්වත්නි අද පිළියන්දල මීගම්ව දකුණ ජාත්‍යන්තර පාසල් බෞද්ධ සංගමය හා මාධ්‍ය ඒකකයේ විසින් සංවිධානය කරනු ලබන බුදුහිමි පාමුල වෛශාඛ්‍ය මංගල්‍ය 2021 නම් වූ 2565ක් වන වෙසක් මංගල්‍ය පැවරුම් උත්සවයේදී සිදු කරන ධර්මානුශාසනාවටයි දැන් අපි කවුරුත් සම්බන්ධ වෙලා සිටින්නේ. මේ ගම්ව දකුණ ජාත්‍යන්තර පාසල් ජාලයේ නිර්මාතෘ හා අධ්‍යක්ෂ දේශමාන්‍ය දේශාභිමානී ජනරංජන ආචාර්ය පෝල් මැතිතුමාගේ ආශිර්වාදයේ යටතේ එම පාසල් ජාලයේ පිළියන්දල ශාඛාව වන මේ ඇත්තන්ගේ ශාඛාවේ ගරු අධ්‍යක්ෂක හා විදුහල්පති දුරන්දර දේශබන්දු විද්‍යා විශාරද අනුෂ්ක පෙරරා මැතිතුමාගේ සහ ප්‍රාථමික අංශයේ ගරු අධ්‍යක්ෂිකා මේනුකා පෙරේරා මෙතිනියගේ අනුශාසනා පරිදි ජ්‍යෙෂ්ඨ අංශයේ ගරු උප විදුහල්පතිනි චින්තා ප්‍රනාන්දු මහත්මියගේ මඟ පෙන්වීම යටතේ මෙම පින්කම සංවිධානය කරනු ලබයි. අද මේ පින්කමෙන් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ කුසලය දරුවන්ගේ නුවණ වැඩි වීමටත් සියලු දෙනාටම COVID-19 වසංගතයේ තත්ත්වයේ යටතේ මේ සියල්ලම නැති වෙලා නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරගන්න විපතටපත් වෙලා සිටින සියලුම ලෝවැසියන්ට ලංකාවාසී හැම දෙනාටම සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරන්න පාසල් ජාලයේ අධ්‍යක්ෂක ආචාර්ය පෝල් පෙරරා මැතිතුමාට ගරු විදුහල්පති අනුෂ්ක පෙරරා මැතිතුමා ප්‍රාථමික අංශයේ අධ්‍යක්ෂිකා මේනුකා පෙරරා මැතිනිය ජ්‍යෙෂ්ඨ අංශයේ පුවල් විදුහල්පතිනි චිත්තා ප්‍රනාන්දු මහත්මිය කනිෂ්ඨ අංශයේ ප්‍රධානාචාර්ය ජෙනී ගුණසේකර මහත්මිය ඇතුළු ඔවුන්ගේ පවුල්වල සැමටත් ආචාර්ය මණ්ඩලය කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ පවුල්වල සැමට සෙත් පතන්න විශේෂයෙන් මේ වසංගත තත්ත්වයේ යටතේ නිවස්වල රැඳී ඉඳගෙන දයාබර සිසු දරුදරියන්ට දෙමාපියන්ට හා ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටම සෙත් පතන්න මේ පින්කමෙන් බලාපොරොත්තු වෙනවා. රුදුරු වසංගත යටතේ මේ වසංගතයෙන් සියලු ලෝකයේ නිදහස් වේවා කියන හැඟීමෙන් අද මේ පින්කම සිදු කරන බවයි සඳහන් කරන්නට යෙදුනේ. නිතර පින්කම් කරන බණ අහන අපේ පින්නතුන්ට අමුතුවෙන් ධර්මාවාදයක් දී යුතුයයි මා හිතන්නේ. මම හිතනවා මේ අත්ත බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය, සංඝ ගෞරවය ඇති කරගෙන අද මේ පින්කමට සම්බන්ධ වෙයි කියලා. දැන් මේ අත්ත ගන්නවා ලෝතර බුදු පියාණන් වහන්සේ බෝසත්වරයෙක් වශයෙන් නොමිනිය හැකි නොගිනිය හැකි කාලයක් පුරා සාරා සංඝ කල්පලක්ෂයක් මුළුල්ලේ පෙරුම් පුරලා උන්වහන්සේ සම්බුද්ධ රාජ්‍යයට පත්වීම විශේෂයෙන්ම ඒ තෙමගුල බුදු තෙමගුල සිහිපත් කරමින් උන්වහන්සේගේ උප්පත්තිය ඒ වගේම බුද්ධත්වයේ සහ පරිනිර්වාණය කියන මේ බුදු තෙමගුල සිහිපත් කරගෙන ලංකාවාසී ලෝකවාසී බෞද්ධ පින්නතුන් ඒ වගේම බෞද්ධ නොවන අය පවා
මේ බුදු තෙමගුල සිහිපත් කරලා යහපත් වැඩ කටයුතු වල යෙදෙන බව අපි දන්නවා. ඉතින් ඒ නිසා බෞද්ධ පින්නතුන් වශයෙන් විශේෂයෙන්ම ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්න දූල පුතාල වශයෙන් මේ අත් හොඳට මේ ගුණධර්ම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න අවශ්‍යයි. ධර්ම ශ්‍රවණය කරන ඇත්තන්ට නොඇසූ දහම් කරුණු අසා දැන ගැනීමට ඇසූ දහම් කරුණු තවදුරටත් හිතේ ඇති දියුණු තියුණු කරගන්න, ඒ වගේම සැක සංකා දුරු කරගන්න, ඒ වගේම තමන්ගේ ධර්මයේ කෙරෙහි තියෙන පැහැදීම තවදුරටත් ඇති කරගන්න, අවබෝධය වැඩි කරගන්න පුළුවන්කම ලැබෙන බව බුදු පියාණන් වහන්සේ උගන්වා වදාළ. ඒ නිසා මේ පින්වත් දරුවෝ බොහොම ඕනකමින් අද මේ ධර්ම දේශනාවට එකතු වෙයි නැත්නම් සම්බන්ධ වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, මේ අත් දන්නවා මේ ලෝකයේ ආරම්භය ගැන සිහිපත් කරන. දැන් අපි දන්නවා ලුයි ඩිෆෝන් ලාප්ලාස් වගේ අය සෞරග්‍රහ මණ්ඩලයේ දීවීම පිළිබඳව මත ඉදිරිපත් කරලා තියෙනවා. වල්ගා තරුවක් සූර්යාගේ ගැටීමෙන් ඇතිවෙච්ච කෑලි වලින් මේ සූර්යා ඇතුළු ඒ විශේෂයෙන්ම සෞරග්‍රහ මණ්ඩලයේ විහිුණු බව නැත්නම් ලාප්ලාස් කිව්වේ මේ අලු දූවිලි එකතු වෙලා එක සැරේට මේ ගණීභවනය වෙලා එපාර ඒවා පැයිලා ගිහිල්ලා තමයි මේ සෞරග්‍රහ මණ්ඩලයේ විහිුණේ කියලා. ඉතින් ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ සත්‍යය බිහි වෙච්ච හැටි පරිණාමවාදී අදහස් තුලින් පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම බුදු සමයට අනුව ගත්තට පස්සේ කොහොමද මෙන්න මේ අදහස් සමාජගත වුනේ කියලා අපි බලන්නට අවශ්‍යයි. දැන් ඔය අග්ගඤ්ඤ කියන සූත්‍රයේදී මූලික වශයෙන්ම මේ ලෝකයේ බිහි වෙච්ච හැටි, බිහි වුණු හැටි මූලිකව පෙන්වා දීලා තියෙනවා. එහි පෙන්වා දෙන ආකාරයට ඉස්සෙල්ලා මහා විශාල වැස්සක් වැටිලා වතුර වැටිලා මේ මුළු පෘථිවි පෘෂ්ඨයම වතුරේ පිරීලා තිබුණා. තිබුණාට පස්සේ මොකද උනේ? කාලයකදී මේ වතුර ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ගිහිල්ලා පස්සේ මොකද උනේ? මේක උඩ සම්පූර්ණ එක්තරා පින්නතුනි පෘථිවි පෘෂ්ඨයේ ඝන නිකන් ක්‍රීම් එකක් වගේ දෙයක් තමයි මූලිකව ඇති උනේ. දැන් අපි දන්නනේ වතුර තියෙන තැන්වල වතුර බැහැලා ගියාට පස්සේ තාම මේ රොම් මඩ වගේ જાතියක් ඉතුරු වෙනවනේ. ඔන්න ඕම එක. ওই තියෙන කාලයේ තුර අන්තරීක්ෂයේ සැරිසරන එක්තරා සත්වයෙක් මේක උඩින් යනකොට මොකද උනේ? මෙයා දැක්කා මේ පෘථිවි පෘෂ්ඨය. දැක්කම මොකද කරන්නේ? ආ එතනට ආවා. ඇවිල්ලා මේක අත ගාලා බැලුවා නිකන් ඇලෙන ගතියක් තියෙනවා. ඒ පාර මේක ගුලි කරලා බැලුවා. තේ ගුලිය වගේ දැන් අත ගාලා ගත්තා. අරගත්තට පස්සේ මෙයා මේක හොඳට නිකන් ක්ලේ ගුලියක් වගේ ඔන්න මැටි ගුලිය වගේ අතට එකතු වෙලා පස්සේ මොකද කරන්නේ? මේක මේ මිනිස්සයා මොකද කරේ? මේ ගුලි උණු නිසා ඉබල බැලුවා. බලනකොට හරිම සුවඳයි. මොකද කරේ? මේ පොඩ්ඩක් දිව ගාලා බැලුවා. හරිම රසයි. මොකද කරේ? මෙයා මේක ආහාරයට ගත්තා. ඕක කරගන්නකොට මොකද උනේ? තවත් කට්ටිය මේ උඩින් යන අන්තරීක්ෂයෙන් යන සත්ත්වෝ මේක දැකලා මෙතෙන්ට ආවා. ඇවිල්ලා ඒ කට්ටියත් මේ පෘථිවි පෘෂ්ඨයේ ආහාරයට ගන්නවා. අරගෙන ඕම ඉන්නකොට ටික දවසක් යනකොට මොකද උනේ? මේ කට්ටිය කියලා ගන්නවා, මුත්‍ර කරනවා, වැසිකිලි කරනවා. මේ අර පෘථිවි පෘෂ්ඨයේ තිබිච්ච රසවත් ගතිය ක්‍රමක්‍රමයෙන් ඇති වෙලා ගියා. ඒ ගියාට පස්සේ මොකද උනේ? දවසක් යනකොට මේ කට්ටිය දැක්කා භූමි පප්පටක නැත්තම් බිම් හතු වර්ගයක් හැදිලා තියෙනවා. ඉතින් පස්සේ මොකද කරන්නේ? මේ කට්ටිය ගිහිල්ලා මේ බිම් හතු ටිකක් හදාලා අරගත්තා. අරගෙන ඉවරලා බලනකොට ඒකත් නිකන් අතේ ඇලෙනවා. පස්සේ මොකද කරන්නේ? ගුලි කරලා බැලුවා එක්තරා ළමයෙක් මොකද කරන්නේ? එක්තරා වරුස්සෙක් සත්වයේ. ඉතින් එයා මොකද කරන්නේ? මේ ගුලි කරලා බැලුවා. ඒ පාර හොඳට ගුලි වුණා. පස්සේ ඉබල බැලුවා. හරිම සුවඳයි. මොකද කරන්නේ? ඒවා ආහාරයට ගත්තා. ඔන්න මෙහෙම මේ භූමි පප්පටක ආහාරයට අරගෙන ඉන්නකොට පින්නතුනි මොකද උනේ? ටික දවසක් යනකොට භූමි පප්පටක නැති වුණා. ඒ පාර බදාලතා කියලා වැල් පොළොව බදාගත්ත වැල් જાතිය. මේක දැක්කට පස්සේ මොකද කරන්නේ? මේ කට්ටිය ගිහිල්ලා අර වැලකින් පොළයක් දෙකක් කඩලා ගත්තා. ඒකින් එකතු කරලා බැලුවා. ඒ වගේම ඇලෙන ගතියක් තියෙනවා. ඒ පාර මේක ඉබල බැලුවා. හරිම සුවඳයි. මේවා ආහාරයට ගත්තා. ඔන්න ටික කාලයක් යනකොට මේ බදාලතා වැල් කියන එකත් ඇති වුණා. ඊට පස්සේ මොකද උනේ? ඉබේම හටගත්ත ස්වයං ඥාත හැල් කුකුළු වී ඇති වුණා. ඒ වී හරි විශේෂ වී වර්ගයක්. අකනම් අතුසම් සුද්දම් සුගන්ධම් කණ්ඩු ලප්පලක් කියන පොතේ උගන්වනවා. දිගටි ඒ වගේම පොත්තක් නැහැ. හරිම සුවඳයි මේ වී. ඉතින් නිකම්ම දැම්මම ආහාරයට ගන්න පුළුවන්. දැන් මේ දරුවෝ උනත් දැකලා ඇති. සමහර කාට ওই බාස්මති වගේ ආහාර වර්ග ඒවත් අම්මල බත් තිබුණාට පස්සේ අමුතුවෙන් එළවලු 5ක් 6ක් වුණා. පොඩක් ටිකක් තිබුණා. සමහර කාට මේක ආහාරයට ගන්න හොඳට පුළුවන්.
අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මේ. ඉතින් මොකද උනේ දැන් මේ කට්ටිය මේ ආහාරය ගත්තා. අරගෙන ඉන්නකොට මේ මූලික වශයෙන් පින්නොත් මොකද උනේ මේ දැන් නැත්නම් උදේට ගිහිල්ලා ගෝයක් ටිකක් කපාගෙන එනවා කපාගෙන ඇවිල්ලා ඒ ටික තම්බගෙන කනවා ඒ පාර දැන් දවල්ට ගේනවා අවසට ගේනවා ඔහොම කාලේ ගත වෙලා යනකොට එක්කෙනෙක් හිතුවා දෙයියනේ මේ මොකටද මේ මිනිස්සයා මේ අපි මේ උදේට යනවා දවල්ට යනවා හවසට යනවා මහා කරදර වැඩක් එක්කෙනෙක් මොකද කරන්නේ උදේ ගියාම දවල්ටත් එක ගෙනා ගෙනල්ලා ඒ පාර මෙයා දැන් දවල් කෑමත් ඒකෙන් මාර්ගස්සට එක දැන් ඉන්නකොට අරයි දවල්ට කෑම ගේන්න යන ඇහුවා ඇයිවා දැන් යන්න දවල්ට කෑම ගේන්නේ නැද්ද නෑ මම දවල්ටත් එක්ක ගෙනාවා අර කල්පනා කරා ඇත්ත නේද එයා රැයටත් එක්ක ගෙනාවා දවල්ට රැයට දෙකද තව එක්කෙනෙක් මොකද කරන්නේ උදේටයි දවල්ට රැයට තුන් වෙලටම ගෙනාවා ඔහොම ගියාම දැන් ඉතින් ගියාලා ගොඩ ගන්නකොට මොකද උනේ දැන් මේ සතුන් කනවා මීයෝ ආදී සතුන් කනවා ඉතින් ඕවා මහා ප්‍රශ්නනේ ඉතින් ඉදුතු කරන්න බෑ ගබඩා කරගන්න ගබඩා කරණයක් නෑ පස්සේ මොකද මේ කට්ටියකින් එක්කෙනෙක් කිව්වා මේ මුල් කොටස මගේ කියලා එක්කෙනෙක් කල්පනා තව එක්කෙනෙක් ඊළඟ කොටස අල්ලගත්තා තව එක්කෙනෙක් ඊළඟ කොටස අල්ලගත්තා ඕම වුණාට පස්සේ මොකද උනේ දැන් ඔන්න මේ අර සාමාන්‍ය ටිකක් දුර්වලත්වයෙන් හිටපු ඇත්තන්ට බොහොම පොඩි කොටසයි හම්බුනාම ඒ අත මොකද කරන්නේ අර තමන්ගේ කොටස ආහාරයට අරගෙන අර තියෙන එක්කෙනාගේ හොරගන්න. අන්න පිටුතුනි ලෝකෙ ඉස්සෙල්ලම ඇති වෙච්ච අකුසලේ තමයි සොරකම. මේ සොරකම කරාට පස්සේ මොකද වෙන්නේ සොරකම් කරපු එක්කෙනා යම්කිසි වෙන කෙනෙක්ගේ කුඹුරකට දෙයක් නෙගත්තේ ඒ පාර සොරකම් කරපු එක්කෙනා මොකද කරන්නේ හැමදාම සොරකම කරන්න බෑනේ සොරකම් කරන එක අනිවාර්යයෙන්ම අහු වෙනවා. අහු වුණාට පස්සේ මොකද උනේ අර ඇහුවා ඇයි වාසර කරන්නේ? එයාට නෑම කිව්වා. එදින් එන්නේ එතකොට දෙවනුවට ඇතුණා බොරු. ඒ පාර මේක අහගෙන ඉන්න තව එක්කෙනෙක් කො නෑ මමත් දැක්ක ඔයා තමයි අහුර කරන්නේ. අන්න එතකොට ඇතුණා කේලම. ඒ කේලම් කියපු එක්කෙනා සහ අර බොරු කියපු එක්කෙනා පාර දිහා කොනා වණේලා හරි හොඳ කෙනෙක් මට මගේ වැරද්ද පෙන්නලා දුන්නයි කියයිද? නෑ. අන්න මොකද කරන්නේ? මේ දෙන්නත් එක්ක වහින් පස් වුණා බැනගත්තා. අන්න පරුස වචනේ කියන එක. ඒ පාර මනුස්ස වචන කියාගෙන වැඩගත්ත විතරක් නෙවෙයි ළඟ පාත් වෙච්ච දඬු කුකුරු අරගෙන ගහගත්තා. ගාගෙන ඔන්න සමහර නම් මේ දෙන්නගේ එක්කෙනෙක් ඔන්න මිය ගියා නැත්තම් තුවාල කරගත්ත ඔය වගේ ප්‍රශ්න වුණා. ඔන්න ප්‍රාණඝාතය. ඒ පාර මෙන්න මේ අසවල් දරක මෙහෙම දෙන්නෙක් ගහගෙන මැරිලා කියලා අපේ කට්ටිය තනින් ඉඳගෙන කතා කරන්න ගත්තා. අන්න සම්පප්පලාප මේ සම්ප්‍රප්පලාපයේ නැත්තම් හිස් වචනේ කියන අකුසලයේ මේ විදියට සාප්‍රාදී ක්‍රියාවන් සමාජගත වුණු බව අග්ගඤ්ඤ සූත්‍රයේ පෙන්වා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ සාපරාධී ක්‍රියාවන්ගේ අයිති වෙන්න අවශ්‍ය වෙන්නේ ඇයි කියන කතාව අපි අද ඉගෙන ගන්න ඕනේ. දැන් බලන්න මේ දරුවෝ හැමදෙනාම මේ අජාත්‍යන්තර පාසලකට උනත් මේ අද දවසේ ආවමත් ඒ වගේම අනිකුත් දවස් වලට ආවමත් හැමදාම වගේ පන්සිල් සමාදන් වෙනවා. අපි අත් උදේ පාන්දර පහන තියලා පන්සිල් සමාදන් වෙනවා. මේ පන්සිල් සමාදන් වුණාට උඟ දෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම අපි ඇත්තටම ඔයාලා පන්සිල් ආරක්ෂා කරලා තියෙනවද කියලා උඟ දෙනාට ඇති වෙන ප්‍රශ්නේ තමයි පන්සිල් ආරක්ෂා කරන එක හරියම අමාරු වැඩක්. එහෙනම් අපි බලන්න ඕනේ ඇයි අපිට පන්සිල් ආරක්ෂා කරගන්න බැරි? මොකක්ද මේ පන්සිල් කියන්නේ? පන්සිල් ආරක්ෂා කිරීමෙන් සමාජගත වෙන්නේ මොකක්ද? එහෙමනම් පන්සිල් අපි ආරක්ෂා කරන්න ඕන නැත්නම් පන්සිල් කියන්නේ සමාජ පිළිගැනීමක්ද? ඔහොම කියන කාරණා පිළිබඳව මූලික කතිකාවක් අපිට අවශ්‍යයි. ඒ නිසා මේ දරුවෝ බලන්න අත්වස්යෙන් නම් ප්‍රාණඝාතේ ගෝපානෝ භවේ පාන සංජී වදක චිත්තං උපක්කමං තේන මරණං කියන මේ ළමයි ඉගෙනගෙන තියෙනවා පාන ඇති සතෙක් වීම සතෙක් බව දැන ගැනීම වදක සිතක් ගැනීම උපක්‍රමයක් ගැනීම එයින් බැරීම කියන මෙන්න මේ කර්ම පහව සම්පූර්ණ වුණාම අපි කියන කර්මපතයක් තියෙනවා. එහෙම නැත්නම් කියන කර්මයක් තියෙනවා. ඉතින් මෙන්න මේ සත්ත්ව ඝාතනය කියන එක දරුවනේ කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි තමා සතා මැරීම, දෙවෙනි එක තමයි සතා මරණයකට උදව් කිරීම, තුන්වෙනි එක තමයි වළක්වන්න නැතු ඉඳීම. මේ කියන ක්‍රම තුනෙන් මොන ක්‍රමෙන් මේ සත්ත්ව ඝාතනය කළත් ඒ අපිට ප්‍රාණඝාතය සිදු වෙනවා. ඉතින් ඒ නිසා මේ හැම ශික්ෂාවක් මේමයි. මේ ප්‍රාණඝාතය කියන එක හරියම භයානකයි. මොකද හේතුව දැන් මේ අනිත් සතුන්ට මේ ලෝකේ ජීවත් වෙන්න අයිතිය දීලා තියෙනවා. ඒ අයිතිය අපි උදුරා ගන්න නරකයි. මේකට තියෙන ලස්සනම තැනක් තමයි සමුද්ද වාණි ජාතකය. මේ දරුවා අහලා ඇති ඉස්සර එක්තරා පිරිසක් මොකද කරන්නේ?
ඔන්න මේ නවකින් යනවා නැව් සමුද්‍ර වාණිජ කියන්නේ මුහුදේ වෙළඳන් කරන අය. මේ අත්තු නැවෙන් එක්තරා දිවයිනකට යනවා. ගියාට පස්සේ දරුවනේ දැන් මේ එක්තරා දිවෙන් කියන්නේ මෙයා වෙළඳාම යන්නේ වෙළඳාම ගිහිල්ලා මේ කට්ටියගේ නැව අතරතුර මගදී අතරතුරේ මේ ගමනේ අතරතුරේදී මොකදුනේ නැවේ ප්‍රශ්නයක් ඇවිල්ලා නැව කැඩෙනවා. කැඩුණාට පස්සේ මේ කට්ටිය යන්න ගිය දිහාවට නෙවෙයි අමතර දිවයිනකට මේ කට්ටියට යන්න වෙනවා. යන්නුනාට පස්සේ මොකදුනේ ඒ දිවයින හරිම ලස්සන දිවයිනක්. හොඳට ගස්කොලන් තියෙනවා සදාචූපාව ඉන්නවා. හොඳට පිරිසුදුයි බොහෝම ලස්සන දිවයිනක්. ඉතින් මේ දිවයිනට ගියාට පස්සේ මේ කට්ටිය හරිම හොඳට හැදිච්ච අය මේ අතෝ මොකද කරන්නේ හරියට අඹ ගෙඩියක් ගන්න ඕන එක ගෙඩියයි කඩන්නේ. ඒක කාලා මදි නම් තමයි තව එකක් කඩන්නේ. ඒ වගේම කෙල ගහන්න ඕන නම් අයිනකට ගිහිල්ලා තමයි කෙල ගන්න. මුත්‍ර කරනවා නම් අයිනකට ගිහිල්ලා මුත්‍ර කරන්න. වැසිකිලි කරනවා නම් වලක් කාරලා වැසිකිලි කරලා ඒ පාරේම වහලා දාන්න. ඔය විදිහේ ඒ වගේම කවදාවත් කුරුල්ලෙක් මරුවේ නැහැ. කවදාවත් කුරුල්ලෙක් විතරයක් කඩාගෙන මේ කම්පගෙන බිව්වේ නැහැ. ඉතින් ඔය වගේ ගස් කොළන් වල පොළ නිකන් ඉතුරුනේ කැඩුවේ නැහැ. ඉතින් අතු කඩලා දැම්මේ නැහැ. ඉතින් ওই විදිහේ බොහොම හැදිච්ච අය. ඉතින් මේ කට්ටිය මෙහෙම කටයුතු කරනකොට මේ තමන්ගේ නැවක් හදාගත්ත ඒ අතරතුරේ ඉතින් නැව හදාගෙන මේ කට්ටිය යන්න ගියා. ඉතින් ආය පාර ටික කාලයක් යනකොට පින්නතුනි තවත් උන්න කට්ටියක් මේ නැවක් කැඩලා ඒ බුද්ධවින්ටම ආවා. ඒ පාර මොකද වෙන්නේ? මේ කට්ටියට අර වගේ හැදිච්ච ගතියක් නැහැ. අඹ ගෙඩියක් ගන්න ඕන නම් අත්ත පාත් කර අත්ත එල්ලුවොත් මොකද කරන්නේ? හොඳ ගෙඩිසේ නරකේ වයි ඔක්කොම දැන් බිමට වැටෙනවා. කන්න පුළුවන් ඒව කෑව අනිත් ටික විසි කරා. දැන් අපේ සමහර පාසල් වල ඉන්න ළමයිත් එහෙමනේ නේද? සමහරලාට අඹ ගහක් ගෙඩි දැක්කට පස්සේ සමහරලාට ලී කෑල්ලකින් එහෙම නැත්තම් ගල් වලින් ගහලා හොඳ ගෙඩි අර ගෙඩි සේරම ඉදිච්චේ ඒ විතරක් නෙවෙයි අමු වේවයි ඒ වගේ පුංචි ගෙඩි මල් ඔක්කොම කඩලා බිමට දානවා. ඉතින් ඒ වගේ සමහර ළමයින්ට පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ සිරිත් මේව හොඳ නැහැ කියන එක තමයි මේ ජාතක කතාවෙන් කියලා දෙන්නේ. ඉතින් මොකද මේ කට්ටිය අර වගේ එහෙම හැදිච්ච බවක් නැහැ. ඉතින් ගහක් මේ වැසිකිලි කරන්න ඕන නම් ඕන තරක වැසිකිලි කරනවා. මුත්‍ර ගන්න ඕන නම් ඒත් එහෙමයි. කෙල ගන්න හිතුරු තර කෙල ගන්න. දැන් අපේ සමහර ළමයි බලන්න සමහර ළමයි ඉන්නතන එහෙම කෙල ගහනවා. සමහරලාට පාරේ යනකොට පාරට කෙල ගහනවා. දැන් වාහනේ යන එක්කෙනා මොකද කරන්නේ? ජනේලේ පාත් කරලා එහෙම පාරට කෙල ගහනවා. දැන් සමහර වෙලාවට රියදුරු මාත්තුරු බලන්න බුලත් කන රියදුරු මාත්තුරු ජනේලේ පහත් කරලා පාරට බුලත් කෙල ගහනවා. ඔය වගේ සමහර වෙලාවට අපේ ඇත්තු නැහැදිච්ච වැඩ අනන්තවත් කරනවා. දැන් කෙසෙල් ගෙඩිය ගාවට පස්සේ ලෙල්ල පාරට දානවා. සමහරලාට ටොපිය ගාවට පස්සේ ටොපි කොලේ පාරට දානවා. ඔය වගේ විවිධ දුරාචාර වගේ මේවා අපි හිතන්නේ පෞසිද්ධ වෙන්නේ නැහැ කියලා හිතන්න නරකයි. මේවත් සදාචාරයට විරුද්ධ දේවල්. සමහර ළමෙක් සමහරලාට මොකද කරන්නේ? තමන් ඉස්කෝලේට කෑම ගෙනාවට පස්සේ කෑම කාලේ ඉවරුනාට පස්සේ කෑම කොලේ මොකද කරන්නේ? ඒ මොයි එක පාසලේ තමන්ගේ පන්ති කාමරේ දාලා යනවා. එහෙම නැත්නම් දොර මුල්ලට දානවා. ඉතින් ඕවා ඔක්කොම වැරදි වැඩ. එහෙම කරන්න නරකයි. අපේ බුදු සමයේ ඒව උගන්වන්නේ නැහැ. බුදුහාඳුර උගන්වන ක්‍රමය තමයි අපිට ගහට පොළට සතාට සිව්පාවටත් ආදරය කරන්න කියන එක. ඉතින් මොකද කරන්නේ? මේ විදියට මේ කට්ටිය මේ ගහ පොළට සතාට සිව්පාවට කරදර කරනකොට එක්තරා දේවතාවෙක් ඇවිල්ලා කිව්වලු ඔහොම කරන්න එපා. මේ ගහට පොළටත් සතාට සිව්පාවටත් මේ සමාජයේ ජීවත් වෙන්න අයිතිය තියෙනවා. ඒ අවස්ථාව උදා කරලා දෙන්න. නමුත් මේ කට්ටිය අහුන්නේ මොකද උනේ? විශාල රළපාරක් ඇවිල්ලා මේ ඔක්කොම ගහගෙන ගියා. ඉතින් පින්නතුනි අන්නේ නිසා තමයි අපිට බුදුහාමුදුරු ඉගැන්වුවේ භූතගාව පාතව්‍යතා පාචිත්‍ය ගස් කැපීම උපසම්පදා වික්ෂූන්ට පතිතියවත. ඒක කොච්චර බුද්ධානුබුද්ධ වුණාද කියනවනම් මේ ශික්ෂාවේ අභිධර්මයෙන් කොලයක් කඩන්නත් තහන. ඉස්සර අපේ පැරණි හාමුදුරු කඩනවා කියන වචනවත් පාවිච්චි කරන්නේ ඒ තරමට මේ ශික්ෂාව ආරක්ෂා කරා. භූමින් කණේයවා කනාපේයවා පාචිත්‍ය මහ පොළව හැරවීම පතිතියවත්තේ. ඉස්සර වික්ෂුන් වහන්සේලාට පල්කන්න ලිඳක් ආරන්න ඕන නම් පන්සලේ ලොකු කවදාවත් කියන්නේ මෙතන ලිඳ ආරන්න කියලා. අන්න ඒ තරමට මේ ශික්ෂාව ආරක්ෂා කරන ගස්කොලන් ආරක්ෂා කර සතා සිව්පාව ආරක්ෂා කර දැන් වික්ෂුන් වහන්සේලා කිසිම හේතුවක් නිසාවත් සත්ත්ව ඝාතනය යෙදෙන්නේ අපේ බෞද්ධ පින්නතුරුත් එහෙමයි. ඒ නිසා ගස්කොලන් ඒ වගේම සතා සිව්පාවට පවා ආදරය කරන්න බෞද්ධ වශයෙන් අපිට උගන්වලා තියෙන්නේ. ආරාම රෝපා වන රෝපා යේජන සේතුකාරකා පපංච උදපානංච යෝදදාති උපස්සය. මේ විදියට පෙන්නලා තියෙනවා හැමදාම පින්වැට පින්කම්.
එතකොට ගස් කොළන් රෝපණය කිරීම හැමදාම පින්වැන්න පින්කමක් වශයෙන් තමයි බුදු පියාණන් වහන්සේ කියන්නේ වණං කින්දත මාරුක්කම්. ඒ ගස් කපන්න එපා. නමුත් කෙලෙස් වනයේ සිටින්න කියලා බුදු සමය උගන්වන්නේ. ඉතින් ඒ නිසා දරුවනේ හොඳට හිතට ගන්න බෞද්ධ දරුවන් වශයෙන් නැත්තම් හැදිච්ච ළමයි වශයෙන් මොනම හේතුවක් නිසාවත් ගස් කොළන් කපන්න හොඳ නැහැ. දැන් ගස් කොළන් කැපුවට පස්සේ මොකද වෙන්නේ? අපිට අන්න විශාල ප්‍රශ්නයක් එනවා. දැන් බලන්න මේ කොරෝනා මහා වසංගතය ආවෙත් ওই ගස් කොළන් වලට පරිසරයට අපි ආදරේ නොකරපු නිසා නොවේද කියලා හිතලා බලන්න. ඉතින් ඒ නිසා දරුවනේ මේ ඇත්ත මොනම හේතුවක් නිසාවත් සතාට සිව්පාවට කරදර කරන, ගහට කොළට කරදර කරන, ගස් විනාශ කරන, එහෙම නැත්නම් පරිසරයේ දූෂණය කරන දරුවන් බවට පත් වෙන්න එපා. හැමදාම තමන් ඉන්න පරිසරය හොඳට පිරිසිදු කරගන්න පුරුදු වෙන්න. පාසලට ආවම පාසල අතු ගන්න එක හැම ළමයෙකුගේ යුතුකමක්. කවුරුවත් හිතන්න නරකයි අද මට නෑ අද අසවල් පන්තියට තියෙන එහෙම හිතන්න නරකයි. තමන් කල්ලාතු ආවනම් පාසල අතු ගා ගන්න නැත්නම් තමන්ගේ පන්ති කාමරේ අතු ගා ගන්න එක තමන් යුතුයකමක් වෙනවා. ටොපි කොලයක් වැටලා තිබුණා නම් ඒක අවුලලා ඒ කුණු දාන තැනට දාන්න එක හැදිච්ච ළමයෙකුගේ යුතුයකමක්. කෙසෙල් ලෙල්ලක් වැටලා තිබුණා නම් ඒක නියම තැන දාන්න එක ඒ හැදිච්ච ළමයෙකුගේ යුතුයකමක්. ඉතින් ඒ නිසා දරුවනේ මේ ප්‍රාණඝාතය කියන එක විස්තරිතව බැලුවම මේ විදිහට එකක් නෙවෙයි සතා මරීම විතරක් නෙවෙයි මතුරුවා ඉඳලා අලියා දක්වා ඉන්නවා අපිට පේන අපි අසුරු කරන සියලුම සතුන් ඝාතනය කරනවා කියන එකෙන් වැළකීනෝ විතරක් නෙවෙයි මේ පරිසරයට ආදරය කරන එක. ඒවත් නැත්තම් ගහකොළට ආදරය කරන එක, ගස්කොළන් විනාශ නොකර ඉන්න එක හරිම අවශ්‍ය දෙයක්. ඒකයි බුදු සමයේ මෙහෙම කියන්නේ. මේ කොරෝනා මහා වසංගතයේ එන්න ප්‍රධාන හේතුවක් මේකයි. මිනිස්සු මොකද කරන්නේ? තමන්ගේ නිවාස සඳහා ගස්කොළන් මහ රාශියක් විනාශ කළා. ඒ වගේම තමන්ගේ ප්‍රයෝජනයේ ගෘහ භාණ්ඩ සඳහා දහස් ගණන් ගස් කපලා ඒ වයින් තමන්ගේ ගෘහ භාණ්ඩ හදාගත්තා. එච්චර විතරක් නෙවෙයි සමහර ගෙවල් වල මේ පුතාලා දැකලා තියෙනවා, දූලා දැකලා තියෙනවා සමහර ගෙවල් වල කුමුක් ගස් කපලා කුමුක් ලෑල්ල තමයි දාලා තියෙන්නේ පොළොවේ ටයිල් එකට. ඉතින් බලන්න එතකොට ඉතාම වටන ගහක් කුමුක් ගහ මේ කුමුක් ගහේ ලෑල්ල ටයිල් එකට දානවයි කියන්නේ කොච්චර අපරාධයක්ද කියලා හිතන්න. ගහක් මරුණාට පස්සේ කපන එක වෙන එකක්. නමුත් එහෙම මැරෙන්න ඉස්සෙල්ලා තියෙන ගස් තමයි බොහෝ දෙනා කපලා ඒ විදිහට ගන්නෙ. අන්න ඒ නිසා පින්වත් දරුවනේ ඔයාලා හොඳට හිතට ගන්න. අපි කවදාවත් ගස් කොළන් කපන්නේ අපි කවදාවත් සතාට සිව්පාවට කරදරයක් කරන්නේ අපි මිනිස්සුන්ට නරකක් දෙන්නේ හිත විතර දෙයක් කියන්නේ අම්මගේ හිත රිදවන්නේ තාත්තගේ හිත රිදවන්නේ ගුරුවරුන්ගේ හිත රිදවන්නේ මම හැමතිස්සෙම මා දිහා බලන්නේ යම් කිසි කෙනෙක් මට බැන්නොත් මං ඒකට අකමැති වන්නාසේ අනිත් පැත්තට අපි බයින කොටත් ඒක හරිම නරකයි කියලා ළමයින්ට කැත වචන කියන්නේ සමහර වෙලාවට ওই සමහර ළමයි එක එක ළමයින්ට අලුත් නම් දානන එක නම් ඒ නම් දාන කියනවායි කියන එකත් මහා පෞසිද්ධ වෙන වැඩක්. ඉතින් ඒ වගේ වැඩවල යෙදෙන්නේ නැහැ කියලා මෙන්න මේ ධම්ම නියාමතාවයක් කියන එක මේ සමාජයට උනේ හොඳට හිතට ගන්න. එහෙම හිතට අරගෙන ප්‍රාණඝාතයෙන් වළකින්න අදිෂ්ඨාන කරගන්න. දැන් බලන්න දෙවෙනි ශික්ෂාව ගත්තම මේ දෙවෙනි ශික්ෂාව කියන්නේ අදත්තාදානේ සොරකම කියන එක ඉතාම භයානක එකක්. දැන් මේ ළමයි අහලා ඇතිනේ තිල මුට්ටි ජාතකයේ ඉතරා අම්මා කෙනෙක් තල වේලනවා. ගුරුතුමා සමග ගෝලියෝ ටික මේ නාන්න යනකොට මොකද කරන්නේ මේ එක මෝලේ මේ තල වේරන අම්මගේ තල මේ ටිකක් අරගෙන එක අහුරක් කටේ දාගත්තා. දාගත්තට පස්සේ මේ අම්මා හිතුවා අනේ කමන්නේ පොඩි එක්කෙනා පවුනේ කියලා සද්ද නැතුව හිටියා. දෙවෙනි දවසෙත් යනකොට දෙවෙනි දවසෙත් අරගෙන තල ටිකක් කටේ දාගත්තා. ඕම එදත් සද්ද නැතුව හිටියා. තුන්වෙනි දවසෙත් තල ටිකක් අරගෙන කටේ දාගත්තා. එදත් සද්ද නැතුව හිටියා. හතරවෙනි දවසේ මොකද කරන්නේ මේ අම්මා තමන්ගේ තල ටික කනකොටම අර ගෝලයා කෑ ගහලා කිව්වා ගුරුතුමනි ඔබට පේන්නේ නැත්නම් මේ අහිංසක මගේ තල ටික ඔබේ ගෝලයා තාලා දානවා. ගුරුතුමා වහාම නතර වෙලා බැලුවා කවුද ඒක කරේ කියලා ගෙන්නුවා. ගෙන්නලා මොකද කරන්නේ මොන වතුරක් අරගෙන මේ පාර දෙක තුනක් ගැව්වා. යවුවට පස්සේ මේ ගහලා තියෙන රාජකුමාරයෙකුටයි ගරුවනේ මොකද ඒ රාජකුමාරයන් එක්ක හරිම කල්පනාවෙන් මොන කටයුතු කරන්නේ. එහෙම කටයුතු කරන්න ඕන 4 දෙනෙක් ඉන්නවනේ. ගින්දර නයිපැටිය රාජකුමාරයා සහ පොඩි හාමුදුරුවෝ කියලා උගන්වනවා. එතකොට මේ රාජකුමාරයත් එක්ක ගන්දරු කරන එක හරිම කල්පනාවෙන් කරන්න ඕනේ කිව්වේ. ඇයි මොකද රාජකුමාරයා රජුණු ගමන්
අන්න දඩුවක් දෙනවා අපිට. ඉතින් මොකද කරන්නේ මේ කුමාරයා ඉතින් මොකද කරේ දැන් ගුරුතුමාට ගැව්වේ සද්ද නැතුව හිටියා. ඉතින් මම වෙලා ශික්ෂා කරගෙන මෙයා ගිහිල්ලා රජුණු ගමන් ගුරුතුමාට එන්න කිව්වා. ගුරුතුමා ගියේ නැහැ. සති දෙකක් විතර යනකම් ගියේ නැහැ. ඊට පස්සේ තමයි ගියේ. ගියාට පස්සේ මෙයාගේ දැන් ඔක්කොම කේන්තියේ හිඳිලා ඊට පස්සේ ආවෝ අයියෝ බරක්කුනේ මම මේකටයි එන්න කිව්වේ මේ සිද්ධිය කිව්වට පස්සේ කිව්වා හොඳයි මේ මහරජතුමනි ඔබ කැමති ඕනම දඬුවම මට දෙන්න. හැබැයි එදා ඔබතුමාට මම ගහපු මේ උණපතුරු පාරෙන් තමයි ඔබතුමා ඉගෙන ගත්තේ හොරකම නරක දෙයක් කියලා. නමුත් එදා මම ගැහුවේ නැත්තම් මොකද වෙන්නේ අදත් ඔබතුමා හොරකම හොඳ දෙයක් කියලා ඒක කරලා මා හොරෙක් වෙනවා මිසක අද මහ රජෙක් වෙන්නේ නැහැ කියලා දුන්නා. ඒ වෙලාවේ රජතුමා බිම වැතිරිලා මේ ගුරුතුමා ළඟ වැදවට්ටනයි කියලා පොතේ උගන්වනවා. ඉතින් ඒ නිසා පින්වත් දරුවනේ කවදාවත් සොරකම් කරන්න එපා. අම්මා කෙනෙක්ගේ පුතේගේ දවසක් කාලයක් ජීවත් වුණ එක්තරා ගියේ. මේ පුතා හැමදාම ඉස්කෝලේ ගිහිල්ලා මේ යනවා අම්මා තමයි ගෙදර ඉන්නේ. යන්නේ පොල් වත්තක් නැති. ඉතින් එක දවසක් මොකද කරන්නේ මේ දරුවෝ යනකොට පාර මුදුනේ වැටලා තියෙනවා පොල් ගෙඩිය. මෙයා මේක අරගෙන ගියා. අරගෙන ගිහින් ඉවරලා මේක අම්මට දුන්නා. මේවා පොල් ගෙඩියක් අහුලන් ආවා. මේ අම්මා කිව්වානේ කොච්චර එකද පුතේ ඔයා හොඳ දෙයක් කරේ මේ පොල් අපිට මේ පොල් නැතුවත් හිටියේ කියලා දැන් ගෙඩියෝද ටිකක් හදලා ගෙඩියෝද ටිකක් ගෙඩියෝද බෙදලා ගමන් අම්මා කියනවා පුතේ මෙන්න ඔයාගෙන පොල් ගෙඩියෙන් හදපු ගෙඩියෝද තමයි මේ කියලා දැන් ඉතින් පොල් ගෙඩියෝද බෙදලා ඉතින් කොහොම මේ කටයුත්ත කරා. දැන් ඉතින් මේ පුතා හැමදාම ওই පොල් වත්ත ළඟින් එනකොට හොඳට බල එන්නේ මේ පොල් වැටලා තියෙනවා කියලා. ඉදා දවසේ දෙවෙනි දවසේ එනකොටත් එයා දැක්කා මේ වැට අයිනම ගෙඩියක් තියෙනවා. මොකද කරේ අත දාලා හිමීට ගත්ත මේ ගෙඩිය. ඒකයි ජීන් දුන්නා අපට. එදත් අම්මා හොඳයි කිව්වා. ඊට පස්සේ තුන්වෙනි දවසේ මේ දරුවෝ එනකොට මෙයාට පේනවා පොල් ගෙඩියක් වැටලා තියෙනවා. හැබැයි පොඩ්ඩක් රිංගල ඇතුළට යනවා. අර කටු කම්බින් ටිකක් කැඩිච්ච තැනක් බලලා රිංගල ඇතුළට ගිහිල්ලා ඒ ගෙඩියක් දෙනවා. ඒකත් දුන්නොහොම පුරුදු වෙලා ටික කාලයක් යනකොට මෙයා මහ විශාල මොරෙක් වුණා. වෙලා උනේ මොකද ඉන්නේ දැන් හොරකමෙන් කියන එක නිදිපතා දිගින් දිගට කරගෙන යන්න බෑනේ දරුවනේ. පස්සේ මොකද උනේ මෙයා මේ හොරකම කරගලා මේ පස්සේ රජුරවන්න අහුණා. අහුණාට පස්සේ මේ රජුරෝ නියම කරා ඉසකසා දාන්න. එල්ලුංගා. ඉතින් මේ එල්ලුංගාට එක්කරගෙන යනකොට පින්නතුණී නැත්තම් දරුවනේ වාලා හිටන්නේ ඉස්තර කාලේ හිස භාගයක් මුඩු කරලා වදමල් වළඳවනවා. වළඳවල වදක මෙරේ ගගහ තමයි එක්ක යන්නේ. ඉතින් දැන් මොම එක්කරගෙන යනකොට ඔන්න මගදී එක එක්කෙනා හම්බෙනවා විවිධ කිය දැන් මොකද එක්කරගෙන යන්නේ. ඉතින් දැන් මේ එල්ලුම් කාට ඔන්න මෙන්න තියෙද්දි මොකද කරන්නේ මේ මිනිස්සයා දැන් එල්ලලා මරන්න සූදානම්. එතන අම්මා ඉඳගෙන අඬනවා අයියෝ මගේ පුතේ ඇයි මේව කරගත්තේ වාකට කවුද මේ පොරකම් කරන්න කියන්නේ අරකද මේකද කියලා මේ අම්මා කෑ ගහ අඬනවා. අඬකොට මෙයාට මතක් වුණා එදා පොල් ගෙඩිය ගිහින් දුන්නු ගමන් ඔන්න මේ අම්මා කියපු කතාව මොකද කරේ මේ දරුවා පැන්න ගමන් අම්මයි කන කඩාගත්තලු ඔයා තමයි මට මේක කියන්නේ කියලා. අන්න ඔය සංස්කෘත පොතක තියෙන පින්නතුනි. ඉතින් ඒ නිසා දරුවේ ඒ වගේ නරක වැඩක් කරොත් ඒකට දඬුවමක් දීම හරිම අවශ්‍යයි. සමහර වෙලාවට දැන් නම් ඉතින් ගුරුවරු වශයෙන් අපි යම් කිසි ළමයෙකුට දඬුවමක් දුන්නොත් හිරෙච්ච යන්න වෙන පාඩක් තියෙන්නේ. නමුත් අපි වැරද්දට දඬුවම දෙන එක හරියම අවශ්‍යයි. ඉතින් ඒ නිසා මොකද හේතුව මේ සොරකම කියන එක තාම භයානකයි. මොකද හේතුව පින්නතුනි මේ සොරකම තමයි මුළු වැරදි වලම මූල බීජය. දැන් මම බලන්න එකකට හිතලා බලන්න මේ සොරකම දැන් අපි හිතමු දැන් පානඝාතය කියලා කරන්නේ මොකද්ද? කෙනෙකුට ජීවත් වෙන්න තියෙන අයිතිය උදුර ගන්න. ඒක හොරකම. නේද? කාමයේ වර්ධව හැසිරීම කියන්නේ මොකද්ද? ළම දෙදෙනෙක්ගේ සමගිය උදුර ගන්න. නේද? බොරු කීමෙන් කරන්නේත් ඒකමයි. මත්පැන් බීමෙන් කරන්නේත් ඒකමයි. මේ සොරකම කියන එක මැද තමයි මේ ඔක්කොම අකුසලයන් ඇති වෙන්නේ. ඒ නිසා තමයි අර අග්ගඤ්ඤ සූත්‍රයේ පෙන්නුවේ පළවෙනියම ලෝකයේ ඇතිවෙච්ච දුරාචාරය තමයි සොරකම. නේද? තියෙන එක්කෙනාගෙන් නැති එක්කෙනා සොරකම් කරනවා. ඒ නිසා තමයි චක්කවර්සී රාජ සූත්‍රයෙන් අපිට උගන්වන්නේ අදනාන ගනේ අනුප්පදියමානේ දාලිත්‍යං වේකුල්ල මගමාසි දාලිත්‍යං වේකුල්ලංගදේ අදින්නාදානේ වේකුල්ල මගමාසි. රාජ්‍යරෝ දිලින් දාන්න ධනෙ නොදෙනකොට දිවිදුකම වැඩි වෙනවා. දිවිදුකම වැඩි වුණාම දිවිදුවත් මොකද කරන්නේ? තියෙන එක්කෙනාගෙන් සොරකම් කරනවා. ওই විදිහට මේ සොරකම ඇති වෙන විවිධ ක්‍රම බුදු සමයේ උගන්වනවා. ඉතින් ඒ නිසා පින්වත් දරුවනි හොඳට හිතන්න අපි මොනම හේතුවක් නිසාවත් මේ පුංචි දෙයක්වත් සොරකම් කරන්න නරකයි. පාසලට ආවට පස්සේ සමහරලාට
ලස්සන ඉරේෂලයක් බිම් වැටලා තියෙනවා දකින්න. ඉතින් කෙනෙකුට හිතෙනවා අයියෝ හොඳ ලස්සන ඉරේෂලයක් කවුරුත් නැහැ මෙතන මේ පිට්ටනිය වැටලා තිබුණේ එහෙම නැත්නම් පන්තිය වැටලා තිබුණේ අපේ කවුරුත් ඔක්කොම ළමයි ඉස්කෝලේ ගිහිල්ලා මේ ඉස්කෝල පාසල ඇරිලා ගෙදර ගිහිල්ලා ඉතින් මේ කවුරුත් නැහැ ඒ නිසා මම මේක ගන්නවා නැත්නම් මේක පස් වලට යට වෙන්න පුළුවන් නැත්නම් විනාශ වෙලා යන්න පුළුවන් මම මේක ගන්නවා කියලා ඉරේෂලේ මීට අරගෙන එනවා. එතකොට ඇතුළේ මොන සිතද සොර සිතද. ඉතින් එහෙම නැත්නම් රටමුණු කෑල්ලක් අරගෙන ආවා නැත්නම් වෙනත් දෙයක් පාසලකින් ගෙනාවොත් මොකද වෙන්නේ ලක්ෂ ගානකට හොරෙක් වෙනවා. ඇයි ලක්ෂ ගානක් දරුවන්ට උගන්වන්න තිබුණු රටමුණු කෑල්ලයි අපි ගෙනාවා. ඉතින් ඒ නිසා හොඳට හිතට ගන්න. ඒ වගේම දැන් අපි හිතමු එක්කෙනෙක් මේ ස්පිරිතාලෙක වැඩ කරන කෙනෙක් කියලා. ස්පිරිතාලේ වැඩ කරන කෙනෙක් පැරඩෝල් පෙත්තක් වරකම් කරන්නේ නැත්නම් අරගෙන ඉස්කෝලේ ගිහිල්ලා මේ ඉස්කෝල පාසල ඇරිලා ගෙදර ගිහිල්ලා ඉතින් මේ කවුරුත් නැහැ ඒ නිසා මම මේක ගන්නවා නැත්නම් මේක පස් වලට යට වෙන්න පුළුවන් නැත්නම් විනාශ වෙලා යන්න පුළුවන් මම මේක ගන්නවා හැදුනොත් මේ දානවා වගේ ඉරේෂලේ මීට අරගෙන එතකොට මේ මොන සිතද සොර සිත. ඉතින් එහෙම නැත්නම් රටමුණු කෑල්ලක් අරගෙන ආවා නැත්නම් වෙනත් දෙයක් පාසලකින් ගෙනාවොත් මොකද වෙන්නේ ලක්ෂ ගානකට හොරෙක් වෙනවා. ඇයි ලක්ෂ ගානක් දරුවන්ට උගන්වන්න තිබුණු රටමුණු කෑල්ලයි අපි ගෙනාවා. ඉතින් ඒ නිසා හොඳට හිතට ගන්න. ඒ වගේම දැන් අපි හිතමු එක්කෙනෙක් මේ ස්පිරිතාලෙක වැඩ කරන කෙනෙක් කියලා. ස්පිරිතාලේ වැඩ කරන කෙනෙක් පැරඩෝල් පෙත්තක් වරකම් කරන්නේ නැත්නම් අරගෙන කාමයේ වන්දව හැසිරෙන්නේ. දැන් බලන්න ඉස්සර මොකද වෙන්නේ මේ නැහැ කන නාසයේ දිව ශරීරයේ පිටවන්න. දැන් බලන්න මේ සමහර ළමයි උනත් ඉස්කෝලේ ඉන්න පාසලේ ඉන්න ළමයි සමහර වෙලාවට කාර්යයේ එනකොට මේ රාගයේ කුසල කියලා දැවෙන අවස්ථාව ආමුද්‍රෝ ඉක්මනට ගිහිල්ලා ආනන්ද හාමුදුරන්ට හම්බෙලා කියනවා කාම රාගේන ඩයිහාමේ චිත්තං මේ පරිඩයිහති සාදු නිබ්බාපණ බ්‍රූහි අනුකම්පාය ගෝතම අනේ ආනන්ද හාමුදුරනේ මගේ හිත කාම රාගයෙන් පිච්චෙනවා පිලිස්සෙනවා වගේ මම මොකද කරන්නේ ආනන්ද හාමුදුර දේශනා කරනවා අසුභායි චිත්තං භාවේත ඉක්මනට අසුභේ වඩන්නේ කොහොමද අසුභේ වඩන්නේ බුතපස්තේ තචෝ නන්දේ පුරේ ගන්නේ පිසාචිනි නවසෝතානි දේකාය යානි සන්දන් සම්පදා මේ ශරීරේ හැමෙන් වාපු අසුචි මල්ලා මේවයින් වැగిරෙන්නේ නව දොරකින්ම කුණු සචේ ඉමස්ස කායස්ස අන්තෝ බාහිරතෝසිය දණ්ඩා නූන ගහෙත්වාන කාකේ සෝනේ චවාරේ කටින් අත දාලා මේ ශරීරේ කන පිට ගැවුවොත් මොකද වෙන්නේ දරුවනේ කවුරුවත් කියලා අයියෝ හරි ලස්සනයි කියලා අත ගායිද ඉබීද ළඟට යයිද නේද කාකේ සෝනේ චවාරේ දණ්ඩා නූන ගහෙත්වාන දණ්ඩක් අරගෙන ලී කෑල්ලක් අරගෙන බල්ල කමුට එලවන්න ඕන මේ ශරීරයේ ඇතුල් පැත්ත කියන එළියට ආවොත් අන්න ඒ තරම් අප්‍රසන්නයි. ඉතින් ඒ නිසා මේ කාමය කියන එක ඉතාම භයානක එකක්. කාමයේ උනාට පස්සේ සමහරලාට දැන් මේ දරුවන්ට උනත් හිතට ආවොත් කාමය රැඳිස්සේ එළිය වෙනකන් නිින්ද යන්නේ. දැන් විදුඩ පරද්දුරන්ට ඕකනේ උනේ විදුඩ පරද්දුර හිතේ රාගය ආවදවස මොදුනේ රැ එළිය වෙනකන් නිින්ද කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ දීඝාජාග රතෝ රත්ති දීඝං සන්තස්ස යෝජන කියන ගාථාවෙන් පින්නතුනි දේශනා කළේ ඔන්න ඔය සිද්ධිය අනුමුණු කරගෙන. ඉතින් සමහර කෙනෙක් දැන් සමහර ළමයි පුතත් බලන්න ඔය රාගයේ හිතට ආවට පස්සේ සමහර කෙනෙක් වෙලාවට පොත බලන්න බෑ. විවිධ ඒවා මතක් කරනවා. එක එක්කෙනා සමහරලාට දැන් ඉස්කෝල ළමයි වුණත් තරුණයට පැමිණෙනකොට O level A level වගේ පන්ති වලට වෙනකොට සමහර වෙලාවට අපි මේ ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්නවා තමන්ගේ ඉහෙලියක් සමග වෙන්න පුළුවන් වෙනත් ළමයෙක් එක්ක වෙන්න පුළුවන්. ඒකවල මොකද මේ පොත කියවන්න බැරුව යනවා. සමහරලාට පොත අතට ගන්නකොට මතක් වෙන්නේ යා. සමහරලාට ඒව නිසාවෙන් ඒව ගැන හිත ඉඳලා තමන්ට මතකේ නැතු යනවා. විභාගෙ ලියන්න ගියාම මතක් වෙනවා ඒවා. ඒ නිසා රාගයෙන් පිච්චෙන ගන්නවා. ඒ නිසා මේ කාමයේ සුඛාචාරා කියන ශික්ෂාපදේ හරිම වැදගත් එකක්. සමාජයට අපි ඒ වාට යන්න ඕන රාගික දේවල් ඔක්කොම කරන්න ඕන සුසු කාලේ ආව. ඒකයි සංස්කෘත පඬිවරු උගන්වන්නේ ශෛශවයේ ව්‍යස්ත විද්‍යානං යෞවනයේ විශේෂයිනා වාර්ධකේ වුණ වෘත්තීනාං යෝගේ නාන්තේ තනුත්තජා. පුංචි කාලේ මහන්සියලා හොඳට ඉගෙන ගන්න ඕන ශෛශවයේ ව්‍යස්ත විද්‍යාන. යෞවනයේ විශේෂයිනා හොඳට යෞවන යෝන් බව ආවම
අවුරුදු 25ක් 30ක් වුණාම තමයි යෝන් පවේට. අවුරුදු දැන් බලන්න අපිට සර්ව බල චන්දලන් බලය ලැබෙන්නේ 18න්. අවුරුදු 20න් තමයි තරුණයෙක් කියලා බුද්ධ ධර්මය උගන්වන්නේ. ඒ මොකද? මේ ළමයි ආහාර දෙන්න උපසම්පදා සීලේ පිළිගන්න වයස කීයද? අවුරුදු 20. අවුරුදු 20 සම්පූර්ණ නැති කිසිම කෙනෙක් උපසම්පදා කරන්නේ නැහැ. යන්න බුදුහාමුදුරුවෝ දැනගෙන හිටියා තාරුණ්‍යයට කෙනෙක් පිළිදේ එළවෙන්නේ අවුරුදු 20න් කියලා. අවුරුදු 20න් පස්සේ තමයි යෞවනත්වයට අදාළ දේවල් කරන්න ඕනේ. එතකොට Tamanට බිරිඳක් සොයාගන්න එක, ස්වාමියෙක් සොයාගන්න එක යෞවනත්වයට අදාළ දෙයක්. ඒක කරන්න ඕන අවුරුදු 20කින් පස්සේ බෞද්ධ දරුවන්. ඉතින් ඊට කලින් එහෙම ඒවා කරන්න ගියාම මොන පොත කියවන්න බෑ. එම නැත්තම් තමන්ගේ කටයුතු කරගෙන යන්න බෑ. විවිධ ප්‍රශ්න එනවා හිතට. ඒ නිසා දරුවනේ මෙන්න කාමයේ වර්ධවා හැසිරීමෙන් අයින් වෙන්න. ඒ වගේම බොරු කීමයි කියන එක හදීම භයානක එකක්. අභූතවාදී නිරයම වේදී කියලා පොතේ උගන්වන බොරු කියන අය අපායමයි යන්නේ. හේතුව ඇයි? ඕනම නරක වැඩක් කරලා නැහැ කියන්න පුළුවන්. අන්න ඒ නිසා බුදු සමයේ කියන්නේ ඒකක් ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරයන් යන්කින් කියනකොට බොරු කියන්න පුළුවන් නම් මේ ලෝකෙ කරන්න බැරි අකුසලයක් නෑ. දැන් බලන්න කිංචි මානවිකාව කුසේ ධර්මවිදියක් බැඳගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ට විශාල චෝදනාවක් කරේ. ඉතින් මොකද උනේ? පාර අර මීය වශයෙන් ඇවිල්ලා සක්‍රදේවේන්ද්‍රයාගේ පින්නතුනි බලපෑමෙන් මෙහෙවීමේ මොකද උනේ? ඒක මෙයා සම්පූර්ණම ධර්මිකයක්ම ඔප්පුණා. ඒ නිසා අපිට මේ කතාවලින් පෙන්නන්නේ ඒකයි. බොරුව කවදාවත් ජයගන්නේ සත්‍ය මේව ජයති, සත්‍යය ජයගන්නේ. යම් කිසි කෙනෙක් අපිට එහෙම බොරුවෙන් චෝදනා කරත් අපිට බයක් වෙන්න දෙයක් නෑ. පාණිනම් පිටේ වනෝනාස්ස හරිය පාණිනාවිත. අපේ අතේ තුවාලයක් නැත්තම් ඕන පසක් විසක් අතට ගන්න පුළුවන්. මොකද ශරීරගත වෙන්නේ නෑ. ඉතින් අන්න ඒ වගේ හිතලා අපි මෙන්න මේ හිතට එකගව ජීවත් වෙන්න අදිෂ්ඨාන කරගන්න ඕන. ඒ නිසා බොරු කියන්න හොඳ නෑ. බොරු කීමෙන් මොකද වෙන්නේ? Tamanට පව් පිරෙනවා. ඒකයි මේ කියන්නේ. ඒ වගේම සුරාමේරේ පානේ. දැන් සුරාමේරේ පානේ කියන එක මේ දරුවෝ දන්නවා. දැන් ඉස්සර වගේ නෙවෙයි පාසල් වල දරුවෝ මේවාට යොමු වෙලා කියනවා. විශේෂයෙන් අන්තර්ජාතික පාසල් වල දරුවන් මේවට යොමු වෙනවා සමාජය තුල තියෙනවා. කෙසේ වෙතත් දරුවනේ මේ මත්පැන් ගුරුලාට පස්සේ මොකද්ද තියෙන ප්‍රශ්නේ? තමන්ගේ සල්ලි නැති වෙනවා, දේපල නැති වෙනවා, විශ්වාසවත් කෙනෙක් වෙන්නේ නැහැ, අනිත් සමාජෙ මිනිස්සු පිළිකුල් කරනවා. මේ ඔක්කොම පසකට ප්‍රධාන වස්තුව ඉක්මනින් ලෙඩ වෙනවා. ලෙඩ වෙලා ඒ පාර මොකද වෙන්නේ? බෙහෙත් ගන්න එකයි තමන්ට නිසි විදියට ඉන්න ජීවත් වෙන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා මේ මත් වතුර කියන එක මත් අකුසෙක් වශයෙන් තමයි බුදුහාමුදුරු පෙන්වා දීලා තියෙන්නේ. ඒ නිසා අපි මොනම හේතුවක් නිසාවත් මත්තන් අරගන්න නරකයි. සමහරලාට මත්තන් ගත්තට පස්සේ තමන් කරන්නේ මොකක්ද කියලා තමන්වත් දන්නේ නැහැ. දැන් එක අම්මා කෙනෙක්ගේ පුතෙක් හිටියා. මේ පුතා මේ හැමදාම ගෙදර ඉන්නේ රාත්‍රී හොඳටම බීලා. ඉතින් අම්මා මොකද කරන්නේ? අම්මා ඉතින් කොච්චර බීලාවත් තමන්ගේ පුතාට ආදරේනේ. අම්මා දවසක් මොකද කරේ? මේ රොටි වගේක් හරි ඇස්සල දරුවනේ කට්ට සම්බෝලයක් හදලා මේ රොටිය උදින් කට්ට සම්බෝලේ තියලා ඒක පිඟානක් උඩින් තියලා තව පිඟානකින් වහලා මේ අම්මා නිදාගත්තා. ඉතින් මෙයා 11 විතර ඇවිල්ලා මොකද කරේ? කුස්සියට ගිහිල්ලා දැන් ලයිට් එක දාලා බැලුවා මේක වහලා තියෙනවා. මෙයා මේක අරගත්තා. අරගෙන දැන් ඉතින් මේ මත්පැන් අරගෙන ඉන්නේ. ඉතින් මොකද උනේ? අර උඩින්ම තියෙන මේ සම්බෝල ටික කෑවා. කාලිවරණ මොකද කරන්නේ? රොටිය අරගෙන මෙයා ඉතින් රොටියේ කියන්නේ පිඟාන කියන මේක හොදලා ඉවරලා අර මේ මොනවද පිඟාන තියෙන රාක්කේ තිබ්බා. බේරිගේ අම්මගේ බලකොට මේ රොටියේ බේරලා බිමට පිටික් තියෙනවා. අන්න බලන්න සිහි විකල් වෙන්න හැටි. ඉතින් ඒ නිසා අපි මෙන්න මේ මත්පැනට ගාලා යන්න නරකයි. මේවට ගියාම අපිට මොකද වෙන්නේ? අපේ සියලු කටයුතු වෙනස් වෙනවා. ඒ වගේම අපි හැම දෙයකටම නරක වලට පුරුදු වෙනවා. අපේ සල්ලි නැති වෙනවා, අපේ මිත්‍රයෝ නැති වෙනවා, ඥාතිත්වය නැති වෙනවා, ලෙඩෙක් වෙනවා. ඉතින් ඒ නිසා මත්පැන් ගැනීමෙන් අයින් වෙන්න අදිෂ්ඨාන කරගන්න. දැන් මේ දරුවන්ගෙන් මම අහුවොත් ඇත්තටම ඇයි අපිට සිල් රකින්න බැරි? දැන් බලන්න බෞද්ධ ළමයි වශයෙන් මේ ඇත්තෝ දන් දෙනවා, ඒ වගේම දන්සල් සංවිධානය කරනවා, විවිධ පින්කම් කරනවානේ. රටේ දැන් මෙතන ඉන්න කිසිම ළමයෙක් ඉන්නවද දානයක් නොදී? නෑ, මේ ඔක්කොම දන් දීපු අය. දැන් අපි හිතුව මේ ළමයේ යාළුවෙකුට ටොපියක් දුන්නොත් ඒක දානයක්. ඒතකොට දානයක් නොදීපු ළමයෙක් නෑ, වාඩි වෙන්න පුටුව දුන්නොත් ඒක දානයක්. මේ ඔක්කොම දාන. හැබැයි මේ ළමයින්ගේ මං අහුවොත් දැන් භාවනා
බෞද්ධ ළමයි වශයෙන් භාවනාවක් නොකරපු ළමයෙක් ඉන්නවද? නැහැ. ලදරු පාසලේදී, දහම් පාසලේදී, පන්සලේදී මේ හැම තැනකදීමයි භාවනා කරන්නේ. එච්චර විතරන්නේ සමහර ළමයි රැට බුදුන් ඇදලා ගෙදරදී මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව වගේ භාවනා කරනවානේ. ඒතර භාවනා නොකරපු කෙනෙක් නැහැ. හැබැයි ඒ වුණාට මම මේ ඉන්න දරුවන්ගෙන් ඇහුවොත් ඇත්තටම කාට හරි අතුස්තල කියන්න පුළුවන්ද? Tamanට තේරුණු දවසේ ඉඳලා අද වෙනතෙක් මොනම හේතුවක් නිසාවත් පන්තිල් නොකරපු දරුවෙක් ඉන්නවද? නෑ. මේ සියලුම දෙනා එකක් හරි දෙකක් හරි අඩුම තරමින් පන්සිල් ආරක්ෂා කරලත් ඇති කඩලත් ඇති. පන්සිල් ඔක්කොම ආරක්ෂා කරපු කෙනෙක් නම් මං හිතන්නේ මේ බණහන පිරිසුදු ඉන්නවයි සමාජයේ. මං හිතන්නේ ලංකාවේවත් හොයාගන්න නැතුව ඇති පන්සිල් ඔක්කොම ආරක්ෂා කරන කෙනෙක්. ලෝක මිනිස්සුන්ගේ ගියෙන් අපි පරිශ්‍රණයක් කරත් මම නම් හිතන්නේ සේරම පන්සිල් ආරක්ෂා කරන කෙනෙක් හොයාගන්න පුළුවන්. දැන් ඇත්තටම දරුවනේ ඇයි අපිට පන්සිල් රකින්න බැහැ? අන්න ඒක තමයි බුද්ධ ධර්ම උගන්වන සුවිශේෂ තැන. දැන් ඔය ඇයි කියලා හිතන එක. දැන් මේ දරුවන්ට විද්‍යාවට උගන්වලා තියෙන ගුරුත්වාකර්ෂණය. දැන් අපල ගෙඩිය බෝඩ වටනවා විද්‍යාඥයෙක් ඇයි මේක බෝඩ වටන්න උන්නේ නැතුව. ඒක නිසා මොකද උනේ ඇයි මේක බෝඩ වටන කියලා හිතුව නිසා තමයි අද ගුරුත්වාකර්ෂණය කියන මේ தත්ත්වය හොයාගෙන තියෙන්නේ. අන්න ඒ වගේ දරුවනේ අපි හිතන්න ඕන ඇයි අපිට පන්සිල් ආරක්ෂා කරගන්න බැරි කියලා. ඔය ඇයි කියන පස්සේ ඉස්සෙල්ලාම ඇහුවේ අපි උගදෙනෙක් කියන්නේ ඔය කියපු විද්‍යාඥයා තමයි ඉස්සෙල්ලාම ඇහුවේ. නෑ මේක ඉස්සෙල්ලාම අහලා තියෙන අපේ බෝසත්තු. මේ දරුවන්ට පුළුවන් ද කියන්න කොයිවල තැන කියලා. අන්න සතර පෙරණිවිදි දැකපු දැන. දැන් බෝසත්ත්වෝ අහන්නේ තමන්ගේ රියදුරාගෙන් මේ ඇයි මෙයා නෙළුනේ? ඇයි මෙයා මහලුනේ? ඇයි මෙයා මරුනේ? ඇයි මෙයා මහලුනේ? අන්න ඇයි කියන එක අපිට ඉස්සෙල්ලාම ආපෙන්න මෙන්න මේ සතර පෙරණිවිදි දැකපු දැනයි. ඉතින් ඒ නිසා දරුවනේ අපි අහන්න ඕන අපේ ඉතින් ඇයි අපිට පන්සිල් රකින්න බැරි? ඇයි අපිට සතුන් නොකර ඉන්න බැරි? ඇයි අපිට සොරකම් නොකර ඉන්න බැරි? ඕක කියන එක අහුවොත් මේ දරුවෝ හිතන්න මේ ඇත්ත උඹදෙනෙක් විවිධ උත්තර දෙයි. නමුත් මේකට තියෙන උත්තරේ වශයෙන් මම දැකලා තියෙන්නේ ආත්මීය ලක්ෂණය කියන එකයි. මොකද්ද පින්නතුනි ආත්මීය ලක්ෂණය කියන්නේ? ආත්මීය ලක්ෂණය කියන්නේ මමය සහ මගේ කියලා හිතන එක. දැන් බලන්න මේ ඔක්කොම දුරාචාර කරන්නේ මම සහ මගේ කියන හැඟීම නිසා. ඊටාම සරල උදාහරණයක් ගාව මේ පොඩි දරුවන්ට තේරෙන්නේ මම පුංචි උදාහරණයක් ගන්නවා. දැන් බලන්න මේ ළමයි අහලා තියෙනවා නේද? දැන් ලේනා සහ මීයා ගත්තොත් අපි මරන්නේ ලේනද මීයද? නේද? ලේනද මීයද? දැන් මේ ළමයි කියන්න මට ඇත්තටම ලේනේ දැන් අපේ කාමරේට ලේනෙක් ආවොත් අය මොකද කරන්නේ? බත්ජුලියක් දෙනවා, එහෙම නැත්නම් උට වතුර ටිකක් දෙනවා, කිරි ටිකක් දෙනවා කරනවා. නමුත් මේ ළමයි නිදා ගන්න කාමරේට මීයෙක් ආවොත් අද රැට හිතන්නේ අද රා පොයේ දවසේ කියලා හිතන්නේ පොයේ දවසකට කියලා හිතන්නේ තමන්ගේ නිදන කාමරේට මීයෙක් ආවොත් මොකද කරන්නේ? ඉතින් එක්ක කෑ ගන්නවා අපට කියනවා පොළු කෑල්ලක් අරන් පොළු පාරක් දෙනවා කවදාවත් වතුර ටිකක් දෙනවද එහෙම නැත්නම් බත් ටිකක් දෙනවද කෑම ටිකක් දෙනවද මීයෙක් ආවොත් නෑ. ඒතර ලේනට කෑම දෙන්නත් මීයට පොළු පාරක් දෙන්නත් හේතුව ඇයි? අන්න ඒ අයගෙන් අපිට තියෙන කරදරය. ලේනකින් අපිට කරදරයක් නැති හින්දා අපි උට ආදරය කරනවා. මීයගෙන් අපිට කරදර තියෙන නිසා ඒක මොකද කරන්නේ? මීයට පොළු පාරක් දෙනවා. හොඳට හිතලා බලන්න. අන්න මම සහ මගේ නේද මට තියෙන ප්‍රයෝජනය සහ මට තියෙන කරදරය ගැනයි මම හිතන්නේ. අන්න දරුවනේ එතකොට අපිට මම සහ මගේ හිත තමයි පළවෙනි ශික්ෂාව රකින්න බැරි. දැන් ඔන්න දෙවෙනි ශික්ෂාව බලන්න. මේ දරුවෝ දන්නවා අදත්තා දානේ මේ ළමයි කිසිම කෙනෙක් කරන්නේ නැහැ. ඒක හොඳ සිල්පද. නමුත් මේ රටේ සමාජයේ ගත්ත මේ අත් දන්නවනේ දැන් ඔන්න බැංකු තියෙනවා. ඒ වගේම පාසල් තියෙනවා. එහෙම නැත්නම් ආයතන තියෙනවා රජේ. මේ හැම ආයතනයකම තියෙනවා මොකක්ද විගණනය. විගණනයක් කියන්නේ මොකද්ද? ඔඩිට් කිරීමක් තියෙනවා. ඇත්තටම විගණනය කරන්නේ ඇයි? කියලා අහුවොත් විගණනය කරන්නේ මොකටද පින්නතුනි සොරකම් බලන්න. විගණනය කරන්නේ නැත්තම් කිසිම අවශ්‍යතාවයක් නැහැ. එතකොට මේ දරුවෝ මට කියන්නේ මේ ළමයි කවුරු හරි ලංකාවේ ඉන්න මිනිස්සෙක් සොරකමක් කරලා තියෙනවා අල්ලපු ගෙදර මිනිස්සයා දුප්පත් එයාට උදව් කරන්නේ කියලා හොරගම් කරලා තියෙනවා කිසි කෙනෙක්. කිසිම කෙනෙක් නැහැ. ඒව නැත්තම් දැන් බුත්තලෙන් එහාට ගියාම පුත්තලෙන් එහාට ගියාම ඇත්තටම ලංකාවේ ආශ්චර්ය නැහැ. අද මේ පොයේ දවසේ වෙලා එහෙම නැත්තම් මේ අපි ඉන්න ජීවත් වෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන දවසේ වුණා
ළමයි කී දෙනෙක් ඉන්නවද දරුවනේ අද දවල්ට කාපු නැති, අද රැට කන්න දෙයක් නැති, උදේට කාපු නැති ළමයි කොච්චර ඉන්නවද? මේ ළමයි හිතන්න එපා අපේ සමාජයේ ඉන්න ඔක්කොම කට්ටිය හොඳට කාලා බීලා ඇතන පැවිදිලා ඉන්නවා කියන්නේ. බුත්තලෙන් එහාට ගියාම ආසියාවේ ආශ්චර්ය නැහැ. බුත්තලෙන් එහාට ගියාම ආසියාවේ ආශ්චර්ය නැහැ. කොච්චර ඉන්නවද ඉගෙන ගන්න දුක් විඳින ළමයි. සමහරලාට 70ක්ම 7 8 පයින් ඇවිල්ලා පාසල් යන ළමයි කොච්චර ඉන්නවද? හරියට දාන සෙරප්පු දෙකක් නැති ළමයි කොච්චර ඉන්නවද? සමහරලාට පොතක් පතක් ගන්න විදියක් නැතුව පන්ති ගාස්තු ගෙවා ගන්න විදියක් නැතුව ඉන්න අය කොච්චර ඉන්නවද? ඈට නාමු දෙල් ටිකක් ගන්න විදියක් නැතුව කුප්පිලාවක පත්තු කරගෙන තමන්ට පාඩම් කරගන්න විදියක් නැතුව ඉන්න ළමයි කොච්චර ඉන්නවද ලංකාවේ? අන්න ඒ නිසා දරුවනේ මේ බලන්න මේ කියපු හොරකම කියන එක අපේ සමාජයේ ඉන්න හැමදෙනාම කරන්නේ ඇයි? තමාට වැඩිපුර ගන්න. කිසිම දවසක වෙන කෙනෙක් වෙනුවෙන් හොරකම් කරන දෙයක් නැහැ. එක්ක තමාට නැත්තම් තමාගේ කෙනෙකුට. අන්න මම සහ මගේ කිව්වේ ඒකයි. දැන් මේ දරුවෝ හිතන්න තුන්වෙනි ශික්ෂා. දැන් ඉස්සර මේ ළමයි දන්නේ මේ ළමයිගේ අම්මලා තාත්තලා දන්නවා. පැරණි ලක්දිව සමාජයේ මිනිස්සු ඕනම කෙනෙක් පිළිගත්තේ ආයුබෝවන්ට. නේද? දැන් මේ දරුවන් ඉස්කෝලේ පාසලට ඇවිල්ලා පාඩම් පටන් ගන්නකොට ගුරු මහත්මයා හෝ මහත්මිය ආයුබෝවන් කියනවා. ඉස්සර මිනිස්සු මුණ ගැහුනමත් ඔය ආයුබෝවන් කියන තමයි කියන්නේ. පස්සේ මොකද මේ ආයුබෝවන් කියන එක සිංහල සින්ත නැතුව ගිහිල්ලා බටහිර ක්‍රමයට ආවා. ආවට පස්සේ මොකද වෙන්නේ? කෙනෙක් හම්බුනාට පස්සේ මූණින් සිප වැරද ගන්න. දැකලා තියෙන්නේ මේ කොවිඩ් වසංගතය ආවේ නැත්තම් අද ඕන තරම් තැන්වල දැකලා ඇති මේ ළමයි මේ අල්ලගත්ත ගමන් මූණින්. ඒක තමයි හිතවත්කම් ප්‍රදර්ශනය කරන ක්‍රමය. හොඳයි මේ ළමයි හිතන්න නිකමට තමන්ගේ බිරිඳ හැර වෙන බිරිඳගේ මූණ ඉවිනකොට තමන්ගේ සැමියා හැර වෙන සැමියෙක්ගේ මූණ ඉවිනකොට පුතග්ජන කෙනෙකුට වැරදි හැඟීමක් එන්න බැරිද? අන්න එහෙම ආවොත් මොකද වෙන්නේ? තමන්ගේ බිරිඳ තමන්ට තේ ටික හදලා දෙනකොට, කෑම ටික හදලා දෙනකොට, ඇඳුම් පැළඳුම් හොදලා කරලා දෙනකොට අන්න අර සිද්ධිය මැවිලා පේනවා. මැවිලා පේන්න හිතින් විඳවනවා. අනේ මට සම්මුලා දේවියට වගේ සමත කරන්න බෑ කියලා හිතනවා. මේ ළමයි දන්නවනේ සම්මුලා ජාතකේ. සම්මුලා දේවිය රජුවත් සමග වඩගත වෙන්නේ රජුගේ ඇඟ පුරාම කුෂ්ඨ රෝගයක් ඇතිවෙච්ච නිසා. පස්සේ මොකද වෙන්නේ? දවසක් සම්මුලා දේවිය වතුර ගේන්න ගිහිල්ලා එන්න පරක්කුයි. පරක්කු වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ රජුව පරක්කු වෙලා ආපු සම්මුලා දේවියට දැඩිව බයින. ඔයා වෙන පිරිමියෙක් එක්ක සම්බන්ධයක් තියාගත්තනේ ඇයි මෙච්චර පරක්කුනේ මේව කියලා බයින. බැන්නට පස්සේ මේ රාජ දේවිය කියනවා ස්වාමීනි ඔබ වහන්සේ අර වෙන කිසිම පිරිමියෙක් සමග මං කවදාවත් එහෙම අසුරක් පවත්තර නැහැ. ඔබතුමා ඒක පිළිගන්නේ නැත්නම් මම මේ බැංකෙත්තිය දැන් ඔබතුමාගේ ඇඟට හදනවා. මේ වතුරේ බලයෙන් අනිවාර්යෙන්ම ඔබතුමාගේ කුෂ්ඨ රෝගය සුව වෙන්න ඕන කියලා වතුර ටික ඇඟට දානවා. මොකද වෙන්නේ? අර ඇඟේ තිබිච්ච සේරම පින්නතුනි කබළු නැත්තම් මේ කුෂ්ඨ රෝගය හැදුනට පස්සේ කබළු හැදෙන්නේ. ඒ කබළු සේරම ගැලවිලා බිමට වැටෙනවා. රජුරණ පුදුම සනීපයක් දැනෙන්නේ. අන්න බලන්න ඒ වගේ හිතට එකඟව තමන්ගේ බිරිඳ හැර වෙන බිරිඳක් ඇසුරු කරලා නැහැ. තමන්ගේ සැමියා හැර වෙන සැමියෙක් ඇසුරු කරලා නැහැ කියලා අදිෂ්ඨාන කරන්න පුළුවන් අය කී දෙනාද රටේ ඉන්නේ. දැන් බලන්න මෙච්චර අපේ කට්ටිය බොරු කියන්නේ ඇයි? තමාට වැඩිපුර ගන්න නැත්තම් බොරු කියන්න ඕනේ නැහැ. දැන් බලන්න මත්පැන් බෝතලේම ගහලා තියෙනවා බොනේ හොඳ නැහැ. දුම් වැටි පැකට්ටුවේම ගහලා තියෙනවා බොනේ හොඳ නැහැ. ඒත් අපේ කට්ටිය වුණා. ඇත්තටම මොකද වුනේ? බොන්නේ පිටුතුනේ මොකක් හිතද කියලා හිතුවම දැන් මත්පැන් බුවට පස්සේ තමාට වින්දනේ ලැබෙනවා. දැන් යම් කිසි කෙනෙක් මත්පැන් බුව මාත්‍ය මත්පැන් බුවම නෝනට වින්දනේ ලැබෙනවා නම් ඒ මාත්‍ය කවදාවත් බොයිද? නෑ. සියලුම දෙනා බොන්නේ Tamanට වින්දනේ ලැබෙන හින්දා. අන්න දැන් මේ දරුවෝ ඉගෙන ගත්තා මම සහ මගේ කියන හැඟීම නිසා තමයි මේ සියලුම දුරාචාර කරන්නේ. එහෙනම් අපි මේ දුරාචාර වලින් අයින් වෙන්න නැත්නම් මම සහ මගේ කියන හැඟීමෙන් අයින් වෙන්නේ කොහොමද? මේ සඳහා විවිධ ක්‍රම බුදුහාඳුර කියනවා. දැන් මේ ළමයින්ට මම ඉතාම සරල ක්‍රමයක් කියලා දෙන්නම්. දැන් බලන්න අපි බෞද්ධයෝ වශයෙන් විශේෂයෙන්ම බුද්ධ චරිතය කියවන්න ඕන. දැන් බලන්න බුදුහාඳුර උදේ පාන්දර නැගිටලා මූණකට සෝදගත්ත ගමන් ඉස්සෙල්ලා මොකද කරේ? මහා කරුණා සමාපත්තියට සම්බන්ධලා ලෝකෙ දිහා බැලුවා. අද මං කාටද පීඩ වෙන්නේ? නේද? දැන් බලන්න මේ ළමයි උදේ පාන්දර නැගිටලා මූණකට හොදගත්තට පස්සේ නිකමට හිතනවාද අද මං කාටද උදව්වක් කරන්නේ කියලා? මේ දැන් මේ ළමයි උදේ පාන්දර නැගිටලා මූණකට හොදගෙන පාසලට ආව කල්ලාද මොකද කරන්නේ?
පාසලේ විදුලි අතු ගාලා දානවා. නැත්තම් පන්ති අතු ගාලා දානවා. කවුරුවත් කියනවද අයියා විදුලි අතු ගාම නරක වැඩක් කරේ කියලා ගුරුවරු දොස් කියනවද? නෑ. දැන් තමන් ඉරිදා දවසේ කල්ලාතෝ නැගිටලා මොකද කරේ? පන්සලට ගිහලා පන්සල අතු ගාලා දෙනවා. ඒව නැත්තම් තමන් ගෙදරට එන පාර අතු ගාලා දෙනවා. මේවා වියදමක් යන දේවල් නෙමෙයි. නේද? සමහර වෙලාවට තමන් බෙදලා දුන්නු කෑමේ කොටසක් අපි හිතමු බදා දවසට යාළුවෙකුට කොටසක් දෙනවා. බදාදකම තමන්ගේ කෑමේ කොටසක් යාළුවෙකුට දෙනවා. හරි. අන්න එහෙම හිතන්න පුළුවන් ළමයි කීයෙන් කී දෙනාද ඉන්නේ. ඉතින් ඒ නිසා මේකට කියන්නේ අනුන්ගේ දියුණුව දැකලා සතුටු වීම. ඒකට බුදුසමය උගන්වන්නේ මුදිතා කියන ගුණය. එහෙනම් මෙන්න මේ සක්කාය දිට්ඨිය මමය මාගේ කියන හැඟීම නැති කරගන්න නම් මෙන්න මුදිතා ගුණය දියුණු කරන්න ඕන. ඒ මුදිතා ගුණය දියුණු කරනකොට Tamanට මම මාගේ කියන හැඟීම ඇති වෙන්නේ නැහැ. තමන් විතරම කරන හැම කටයුත්තක්ම අනිත් එක්කෙනාගේ දියුණුව පිණිස හේතු වෙන කටයුතු කරනවා. අන්න එතකොට එයාට අයිලෞකික වශයෙන් පාරලෞකික වශයෙන් සුඛ සාධනය වෙනවා. දැන් මේ ළමයි උනත් අහලා ඉතින් මේ ditta ධම්ම වේදනීය ඵලය කියන්නේ මේ ditta ධම්ම වේදනීය ඵලය කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. දැන් මේ අත්තු දැන් අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරාම මේ ළමයින්ට මෙලොව වශයෙන් ලැබුණේ මොකද්ද? නිකන් හිතලා බලන්න. උගව දෙනෙක් මේකට කියන්නේ අනේ ආදට අපිට සතුටක් ලැබුණේ. මම කියන්නේ දැන් මේ සතුට කියන එක මේ දරුවෝ හිතලා බලන්න දැන් ඉගෙන ගන්න ළමයෙකුට පොතක් ලැබුණොත් සතුටුයි. ණය වෙච්ච එක ණය ගවා ගත්තම සතුටුයි. ලෙඩ වෙච්ච එක ලෙඩ හොඳ වුණාම සතුටුයි. වාහනයක් නැති එක්ක වාහනය ගත්තම සතුටුයි. නේද? බඩගිනි එක්කලාට කැම ටිකක් ලැබුණොත් සතුටුයි. මේ ඔක්කොම සතුටුනේ. මම එහෙම කිව්වොත් මත්තම් පොඩ එක්කලාට මත්තම් බෝතලයක් ලැබුණොත් මොකද වෙන්නේ? අන්න සතුටුයි. ණය වෙච්ච එක්කලාට ණය ගවා ගත්තා. ඒ වගේම බලන්න මේ දුංගටි පොඩ එක්කෙනාට දුංගටියක් ලැබුණාට පස්සේ එයා සතුටු වෙනවා. ඒ වගේම පර අඹුවන් කරා යන කෙනෙකුට තව අඹුවක් ලැබුණා. පර පුරුෂයෙක් කරා යන කෙනෙකුට තව පුරුෂයෙක් ලැබුණා. අන්න මොකද වෙන්නේ? එයාට සතුටු වෙනවා. දැන් බලන්න මෙතන ඉන්න ළමයි ගත්තොත් හැම එක්කෙනාටම සතුටක් තියෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සතුටට එහා ගිය දෙයක් දරුවනේ අපිට මේ හොඳ වැඩ කරාම ලැබෙන්නේ. මොකක්ද ඒ සැනසීම කියන එකයි. සැනසීම කියන්නේ රූප සමේදී කියන්නේ තමන්ගේ හිතේ සැනසීමක් ඇති වෙනවා. අද මේ ධර්ම දේශනාව ඇහුවම හිතේ විශාල සැනසීමක් තියෙනවා. මේ ළමයි හොඳට ඉගෙනගෙන විභාග පාස් වුණා. අපි හොඳට ඉගෙන ගත්තා. අපි ඉගෙන ගන්න කාලේ අපේ රාජකාරිය හොඳට කළා. ඒ නිසා අපිට ලොකු සැනසීමක් තියෙනවායි කියලා මේ ළමයින්ට සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද දවසේ විශේෂයෙන්ම පිළියන්දල මීගම්ව දකුණු ජාත්‍යන්තර පාසල් බෞද්ධ සංගමය හා මාත්‍යකගේ විසින් සංවිධානය කරනු ලබන බුදුහිමි පාමුණ වෛශාඛ්‍ය මංගල්‍ය 2021 නම් වූ 2565 වන වෙසක් මංගල්‍ය සමරු උත්සවයේදී සිදු කරන ධර්ම දේශනාව අද මේ විදිහට සිදු කර ගන්න තියෙනවා. මේ ගමෝ දකුණ ජාත්‍යන්තර පාසල් ජාලයේ නිර්මාතෘ හා අධ්‍යක්ෂ දේශමාන්‍ය දේශාභිමානී ජනරංජන ආචාර්ය පෝල් මැතිතුමාගේ ආශිර්වාදයෙන් මේ පින්කම කරන්නේ. එම පාසල් ජාලයේ පිළියන්දල ශාඛාව වන අප ශාඛාවේ අධ්‍යක්ෂක හා උදවල්පත් දුරන්තර දේශබන්දු විද්‍යා විශාරද අනුෂ්කතරා මැතිතුමාගේ සහ ප්‍රාථමික අංශයේ ගරු අධ්‍යක්ෂිකා මේනකා පෙරේරා මහත්මියගේ මූලික අනුශාසනා පරිදි අද මේ පින්කම සිදු කරනවා. එවැගේම ජ්‍යෙෂ්ඨ අංශයේ ගරු විදුහල්පතිනි චින්තාපනාන්දු මහත්මියගේ මඟ පෙන්වීම යටතේ මේ පින්කම සිදු කරනු ලබනවා. ඉතින් තවදුරටත් මේ පින්කමෙන් බලාපොරොත්තු වෙනවා මේ කුසල බලයෙන් විශේෂයෙන් ධර්ම දේශනා පුණ්‍යමය ආශිර්වාද බලයෙන් මේ දරුවන්ගේ නුවණ පෑදිලා විශේෂයෙන්ම ගුණ නුවණ දෙකම දියුණු වෙලා ඒ දරුවන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ වගේම COVID-19 වසංගත තත්ත්වයේ විපතටපත් වෙලා තියෙන සියලුම ලෝකවාසීන්ට ලංකාවාසී හැමදෙනාටම සෙත් සාන්තිය ආශිර්වාදයේ සැලසේවා. මේ වගේම පාසල් ජාලයේ අධ්‍යක්ෂක ආචාර්ය පෝල් පෙරේරා මහත්මයා ගරු විදුහල්පති අනුෂ්ක පෙරේරා මහත්මයා ප්‍රාථමික අංශයේ අධ්‍යක්ෂිකා මේනුක පෙරේරා මහත්මිය ජ්‍යෙෂ්ඨ අංශයේ විදුහල්පතිනි චින්තාපනාන්දු මහත්මිය කනිෂ්ඨ අංශයේ ප්‍රධානාචාර්ය ජෙනී ගුණසේකර මහත්මිය ඇතුළු ඔවුන්ගේ පවුල් වල සමටත් ආචාර්ය මණ්ඩලයේ කාර්ය මණ්ඩලයේ ඇතුළු ඔවුන්ගේ පවුලේ සෑම දෙනාටම එවැගේ විශේෂයෙන් මේ වසංගත තත්ත්වයේ යටතේ නිවස්වල රැඳී සිටින දයාබර සිසුදරු දරියන්ට දෙමව්පියන්ට ඔවුන්ගේ පවුල් වල හැම දෙනාටම
රුදුරු අසංගතයෙන් ලෝකයේ පීඩාවට පත් වෙච්ච හැම දිනාටම සෙත සාන්ති ආශිර්වාදේ ලැබේවා. විශේෂයෙන් මේ ධර්ම දේශනාව මාහට ආරාධනා කළ අභිධර්මාචාර්ය මధుර ජයසුන්දර මහත්මයා මේ පාසලේ ගුරු මහත්මයෙක්ගේ ගුරුතුමා ඇතුළු ඒ ඇත්තන්ගේ පවුල් වල අය ඇතුළු කාටත් තෙරුවන් සරණ නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ සලසා දෙත්වා. දෙවියෝද නිවන් දකිත්වා කියන සාදු කියමු. මිය පරලෝ යන්නේ දුන සියලුම ඥාතීන්ටත් මේ කොවිඩ් 19 වසංගතයෙන් මිය ගිය හැම දිනාටමත් යුද්ධයෙන් මිය ගිය හැම දිනාටමත් මේ අත්තන් නම් මිය ගිය හැම දිනාටමත් මේ පින් ලැබේවා අනුමෝදන් වේවා. අපේ න්‍යාය සුඛී සුවපත් වේවා. හිතන පතන බෝධියකින් අමා මහ නිවනින් සැනසීම උදා කරගනීවා. දෙවියෝද නිවන් දකීවා කියලා සාදු කියන්නේ. මියගිය සියලු දෙනාටත් ආරක්ෂක දෙවියන්ටත් අපිටත් සාංසාරික දුක්ඛයෙන් ඈතර වීමෙන් ලබන අමා මහ නිවනින් සැනසීමම ලැබේවා කියලා සාදු කියන්නේ. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. සියලු දෙනාටම තුනුරුවන් සරණයි. හොඳයි ධර්ම ශ්‍රවණය කර දහම් පාඩු පූජා කර දහම් ජිලත් පස් පූජා කිරීමෙන් සර්ව ප්‍රකාරයෙන් ලබා කරගත් පුණ්‍ය ශක්තිය හේතුවෙන් මියගිය ඥාතීන්ට ආරක්ෂක දෙවියන්ට අපිටත් සසර දුකින් එතර වීමෙන් ලබන අමා මහ නිවනින් සැනසීමම ලැබේවා කියලා සාදු කියලා නිවන් පාන සාදු සාදු. අද දවසේ අප නීගමුව දකුණ ජාත්‍යන්තර පාසල් ජාලයේ පිළියන්දර සාඛාවේ බෞද්ධ සංගමය එවැගේම මාධ්‍ය ඒකකයත් එකමුතුව අප විදුහලේ ගරු විදුහල්පතිතුමා එවැගේම ප්‍රාථමික අංශයේ අධ්‍යක්ෂිකා නීනිකා පෙරේරා මැතිණිය එවැගේම ගරු උපවිදුහල්පතිනිය චින්තා ප්‍රනාන්දු මහත්මියගේ මග පෙන්වීම යටතේ සංවිධානය කරන ලද 2565 වෙනි බුද්ධ ජයන්ති අනුස්මරණය කරන බුදු හිමි පාමුල වෛසාඛ මංගලයේ වෙසක් පුන් පොහොය දවසේ ධර්මානුශාසනාව සඳහා අප වෙත කරුණාවෙන් එම අනුශාසනාව සිදු කොට වදාළ අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට අපි මුළු හදවතින්ම සදහ සිටින් නමස්කාර කරනවා. අපේ පාසලේ සියලුම දෙනා වෙනුවෙන් විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය එවැගේම දුවා දරුවන් සියලු දෙනා වෙනුවෙන් එවැගේම අපේ සංඝම් දෙක වෙනුවෙන් මෙම COVID-19 තත්ත්වය යටතේ අපිට පාසලට වැඩම කරලා කටයුතු කරගන්න ලැබුණේ නැහැ. නමුත් මෙම අවස්ථාවේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ඒ සියලු කටයුතු ප්‍රතිකුත් තිබුණා අවිවේකී තත්ත්වයෙන් වැඩ සිටියත් මේ කාල වේලාවක් වෙනවා කරලා මෙම අනුශාසනාව කරන අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පatti සැලසේවා. ස්වාමීන් වහන්සේ මේ සියලු ශාසනික කටයුතු අභිවෘද්ධියට පත් වේවා. තමන් වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බුද්ධ ඥානයෙන් අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිස මේ කුසල හේතු වේවා වාසනාව වේවා කියලා